හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩම වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, වෙසක් පුර පසළොස්වක මහා පොහොය මුල් කරගෙන මේ ලෝකයේ තුල ජීවත් වෙන බෞද්ධ ජනතාව මහා ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේගේ ඉපදීම, ඒ වගේම තථාගතයන් වහන්සේගේ බුදු වීම, ඒ වගේම පිරිනිවන් පෑම ආදී උතුම් සංසිද්ධීන් සිහිපත් කරමින්, ඒ උතුම් තෙමගුණ සිහිපත් කරමින් තමන්ගේ ජීවිතවල බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිසතන් පිනවගෙන සංසාර ජීවිතේ කෙටි කරගන්නට හේතු වෙන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හේතු වෙන උතුම් කුසල ධර්මයන්ගේ නැවත නැවත යෙදෙන උතුම් කාලයක් තමයි මේ වෙසක් පුර පසළොස්වක මහ පොහොය මුල් කරගත්ත මේ දින කිහිපය. පින්වත්නි, මහා බෝධිසත්වයන් වහන්සේ අසංඛේ කල්ප ලක්ෂ ගාණක් එදා මෑණියන් වහන්සේගේ උකුලෙදගෙන මම අම්මා මේ සාගරයෙන් ගොඩගත්තා වගේ මේ තුන් ලෝකයක ජරා ව්‍යාධි මරණයන්ගෙන් දුක් විඳින මේ ලෝක සත්වයා මේ ජරා ව්‍යාධි මරණයන්ගෙන් අම්මා මේ සැඩපහරෙන් බේරගත්තා වගේ, මහා සාගරයෙන් බේරගත්තා වගේ මේ ලෝක සත්වයනුත් මේ ජරා ව්‍යාධි මරණයන්ගෙන් ගලව ගන්නට බේර ගන්නට හේතු වෙන බුද්ධත්වයේ සාක්ෂාත් කරනවා, මං ඒ වෙනුවෙන් පෙරම් පුරනවා කියලා එදා ඒ ගත් අදිෂ්ඨාන ඉඳලාම 5,12,000 ගණන් සම්මා සම්බුද්ධ ශාසන පසු කරමින් ඊටමත් අවිවේකීව, තමන් වහන්සේ වෙනුවෙන් නෙවෙයි අවිවේකී වුණේ, තුන් ලෝකයක සත්‍යයන්ව සසර දුකින් මුදවාලීම පිණිස අවිවේකීව දීර්ඝ සංසාර ගමන කැවිලා ඒ තථාගතයන් වහන්සේ ඒ විවේකයක් ලැබපු ආත්ම භාවය තමයි ඒ සිද්ධාර්ථ මහා බෝධිසත්ව ජීවිතය කියලා කියන්නේ. සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට ඉපදිලා ඊළඟට අසීමාන්තික කැපකිරීමකින් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ඒ උතුම් අවබෝධ කරගත් ධර්මය අපට අදටත් සැනසෙන්නට පුළුවන් විදියට බුද්ධ ශාසනය සකස් කරලා ඒ කරුණාවෙන් පිරුණු ලය මඩලක් තිබුණු, කරුණාවේ දැහැසක් තිබුණු ඒ තථාගතයන් වහන්සේ අසංඛේ කල්පලක්ෂ ගානක අවිවේකී ජීවිතයට විවේකයක් ලැබුවේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ. අපි වෙනුවෙන් අසංඛේ කල්ප ගානක් අවිවේකී වෙවිලා තථාගතයන් වහන්සේ විවේකයක් ලැබුවේ අද අපි මේ සිහිපත් කරන වෙසක් පුර පසළොස්වක මහ පොහොය දවසක. ඉතින් ඒ නිසා අපි ඉමහත් ශ්‍රද්ධාවෙන්, ඉමහත් ගෞරවයෙන් අපිව ගොඩ ගන්න මේ සංසාර ගමනට පැනපු, සංසාර දුක් විඳපු අපි වෙනුවෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ යුත්තේ මොනවද කියලා තමයි අද දවසේදී අපි මේ උතුම් දහම් සාකච්ඡාව තුළදී කතා බහ කරන්නේ. විශේෂයෙන්ම අපේ ජීවිත උදුර ගන්න භයානක ව්‍යසනයකට මුහුණ දීලා තියෙන අවස්ථාවේ මේ භයානක ව්‍යසනය තුලිනුත් අපේ ජීවිත සුරක්ෂිත කරගන්නේ කොහොමද? මේ ව්‍යසනයට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් රැකවරණයක් ලබන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඊටමත් ගෞරවයෙන් අපි ආරාධනා කළා අපේ කල්යාණ මිත්‍ර කොළොන්නාව අබේසිංහරාම වාසී රාජකීය පඬිතු ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේට ඔබ වහන්සේ මහත් ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් මේ උතුම් දහම් සාකච්ඡාවට අපි පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල හිතක රැකවරණයට හේතු වෙන විශේෂ මානසිකාර පිළිබඳව දේශනා කරලා තියෙනවා. නිරන්තරයෙන්ම අසංවර වෙන හිතට රැකවරණය පිණිස හේතු වෙන මානසිකාර. එතනදී අපිට සතර කර්මතහන් එහෙම නැත්නම් චතුරාර්යකා භාවනා කියන කාරණාවෙන් බැහැර වෙන්න බෑ. ඒක අපේ ජීවිතේ විශාල ආලෝකයක්, චිත්තසංතාන වල ගිලන්භාවයන් දුරු කරමින් සුවපත්ව අපේ ජීවිත අරගෙන යන්න.
ස්වාමීන් වහන්සේ එතකොට මේ ව්‍යසනයක් පවතින කාලෙත් විශේෂයෙන්ම මේ සතර කමඨහන් වල තියෙන විශේෂිත ගුණය අපේ ජීවිතවලට විශේෂයෙන්ම මේ සතර කමඨහන් ලබා දෙන ආලෝකය මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම කෙටියෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි ඒ එක එක කර්මස්ථාන පිළිබඳව ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න හැටි කතා කරන්න පුළුවන් අපිට. අති ගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය පුහුල්වැල්ලේ සාරද අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ස්වාමින් වහන්සේ සිහිපත් කළ පරිදිම විශේෂයෙන්ම මේ රෝග ව්‍යසනයක් පවතින කාල වකවානුවකදී මේ වගේම අපේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම අපේ චිත්ත සංතානයට රැකවරණයක් සකස් කරගෙන බාහිර ආරක්ෂාවත් ඒ වගේම අපේ අධ්‍යාත්මික ආරක්ෂාවත් සකස් කරගන්නේ කොහොමද? ඒ සඳහා සතර කමඨහණෙන් ලැබෙන පිටුබලය මොකක්ද කියලා අපි කතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ස්වාමින් වහන්සේ මේ ඇත්තට මේ සතර කමඨහන බුදුරජාණන් වහන්සේගේ ඒ කමඨහන දැන් බුද්ධානුස්සති භාවනාව, මෙත්තානුස්සති භාවනාව, අසුභානුස්සති භාවනාව, මරණානුස්සති භාවනාව මේ කාලය තුලදී ඇත්තටම ස්වාමීන් වහන්සේ අපිට ඔය හතරම වැදගත් වෙනවා. ඒ වැදගත් වෙනවා කියන්නේ හැම පැත්තකින්ම අපිට ස්වාමීන් වහන්සේ එකක් තමයි අපේ හිත හදාගන්න එක. දැන් අපේ ජීවිත දැන් ගෙවන මේ තප්පරයක් ගානේ ස්වාමීන් වහන්සේ බොහෝ පිරිස් බයෙන් තැති ගැනීමෙන් ඒ වගේම කවදාකවත් බලාපොරොත්තු නොවුන දෙයකට මුහුණ දෙමින් ඒක අර නොහිතපුම අවස්ථාවක සිදු වුණ දෙයක් නේ ජීවිතේ බලාපොරොත්තු නැති අභියෝගයක් නේ. ඒ වගේ අවස්ථාවකදී අධ්‍යාත්මිකව බය දුරු කර ගැනීම සඳහා මේ සතර කමඨහනෙන් එක පැත්තකින් අපිට පිටුබලයක් ලබා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ස්වාමින් වහන්සේ අපේ කායික නිරෝගීතාවය සහ මානසික නිරෝගීතාවය මේ දෙකටම මේ සතර කමඨහනෙන් අපිට උපකාරය ලබා ගන්න පුළුවන්. දැන් කායික නිරෝගීතාවය සකස් වෙනවා අපි කියන්නේ දැන් වර්තමාන ප්‍රතිශක්තිකරණය. මේක අත්‍යවශ්‍ය දෙයක් නේ. ඒ හැම එකක්ම සකස් වෙනවා ස්වාමින් වහන්සේ අධ්‍යාත්මය අපි හරියට හදාගත්තා. එහෙමයි සාන්නාන්ස අර මේ නකුල පිතු සූත්‍රයේ එහෙමයි දේශනා වෙනවා. දැන් නකුල පිතු එතකොට යම්කිසි රෝගාබාධයකට පත්වලා බුදුරජාණන් වහන්සේ හම්බෙන ජේතවනාරාමයට වඩිනවා යනවා. ඒ වෙලාවේ මේ නකුල පිතා නකුලගේ තාත්තේ කියන්නේ එතුම සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම වයසට ගිහිල්ලා ජරා ජීර්ණ වෙලා මං ගිලන් භාවයට පත්වලා ඉන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකුල පිතු ගෘහපතිය කය ගිලන් වුණත් හිත ගිලන් කරගන්න එපා කියලා. ඒ කියන්නේ සායනංශ දැන් සාමාන්‍යයෙන් කියනවා මේ සර්පේක් දෂ්ට කළත් ඒ රෝගියා බය කරවන්න එපා කියලා. මොකද අපේ මානසිකත්වය ගිලම් වෙනකොට ඒ මානසිකත්වයේ තියෙන ගිලම්භාවය අපේ ලයට බලපානවා. ඊළඟට ඒ මානසිකත්වය තුල හටගන්න ඒ බිය හේතු වෙලා ඒ චිත්තජ රූප කලාපාදිය අයහපත් විදිහට සකස් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ මානසික ගිලම්භාවය කෙනෙක්ගේ කායික ගිලම්භාවය ඇති කරන්නත් ඇතිවෙච්ච ගිලම්භාවය වැඩි කරන්නත් හේතු වෙනවා. එතකොට දැන් ඔබ වහන්සේ සිහිපත් කරන විදිහට මේ චතුරාර්යකා භාවනාවලින් යම් කිසි කෙනෙක් හොඳට මේ කාලය තුල පෝෂණය වුණොත් මෙතෙක් කාලයක් කරගෙන ආපු ඒවා දැඩිව බලවත් කළොත් එයාට මේ අභියෝගයට ඒ කියන්නේ නිර්වාණයටත් හේතු වෙන මේ අභියෝගයටත් මුහුණ දෙන්න පුළුවන් ලොකු අධ්‍යාත්මික ශක්තියක් හැදෙනවා. එහෙම සනස ඇත්තටම දැන් සාවිනාස අපි ගත්තොත් අපේ කොනකින් පටන් ගැනීම ඊට වැදගත් වෙනවා. නමුත් අපි සාපේක්ෂව ගත්තොත් දැන් මේ කාලය තුලදී
ලෝකේ බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා මරණයත් එක්ක. දැන් අද සාන්නහංශ ගත්තොත් බොහෝ දෙනෙක් මරණයට පත් වෙනවානේ. ඒතර ඒ වගේ සිද්ධීන් දැක්කහම ස්වාමීන් වහන්සේ අර අපිට එකපාරටම දරා ගන්න බැරි ස්වභාවයක් එනවනේ. එහෙම වුණත් එක්කම Tamanට ලොකු තැති ගැනීමක් ඇති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ මරණානුසතිය ආදී භාවනා වැඩිම තුළින් අපට එන අභියෝගය ස්වභාව ධර්මයේ ඒ ධර්මතාවයක් විදිහට දකින්න අපි කොහොමත් හිත හදා ගැනීම මේකෙන් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මරණය ගැන වුණත් අපි සිහිපත් කරනකොට ස්වාමින් වහන්සේ අපිට අභියෝගයට මුහුණ දෙන්න අවස්ථාවක් වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැනේ. මේ தත්ත්වයක් එක්ක. එතකොට එවැනි අපි කියමු රෝගයක් ඇති වෙලා එවැනි අවස්ථාවක් ඇති වුණොත් අර දේවල් මතක් වෙනකොට අර ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ තමන්ගේ නිරෝගීතාවය පිරිහෙන්න රෝගයට වඩාත් උස්සන්න වෙන්න මේ මානසිකාරය තුළ නොහැටීම හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඒක එක පැත්තක්. අනිත් එක දැන් සානාස දැන් ඔය මෛත්‍රී භාවනාව ආදී වැඩිම තුළින් දැන් ඔය ධර්මයේ සාන්නහසේ මෛත්‍රිය වඩන අරමුණු ආකාර කිහිපයකින් දේශනා කළා තියෙනවා. එකක් තමයි ස්වාමීන් වහන්සේ තමන්ගේ නිරෝගීතාවය වැඩෙන්න රැකෙන්න මෛත්‍රිය උපකාර වෙනවා. මම සුවපත් වේවා නිරෝගී වේවා ආදී වශයෙන් ප්‍රාර්ථනා කරනවානේ. ඒ කියන්නේ ඒ විදිහට අපි තමාන්ට මෛත්‍රිය වඩනවානේ. ඒක එකක්. අනිත් එක ස්වාමීන් වහන්සේ තමන්ට බාහිරින් වෙන උපද්‍රව. බාහිරින් උපද්‍රව කිව්වත් එහෙම ඔය අද කාලේ වගේ व्यसनකාරී තත්ත්වයන් වලින් බේරීමට ඒවෙන් ගැලවීමට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒත් එකම ස්වාමීන් වහන්සේ බාහිර පුද්ගලයන් නිසා අපිට උදුරක් වෙනවනම් දැන් ඔය දේශනා කරනවානේ අපි ඉදිරියට කතා කරමු මේ සාකච්ඡාවේදී ඔය මෛත්‍රී වැඩි මානසස 11ක් පිළිබඳව. ඒ වගේ අර මේක සාන්නහස දේශනා කරා වගේ අපිට අර හැම පැත්තක්ම ඇති කරගෙන අපිට රැකවරණයක් හදාගන්න පුළුවන්. එහෙමයි. බුද්ධානුස්සති භාවනාවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැන හැමතැනදීම ඕනි වෙලාවක බයක් ඇති වුණොත් මාව සිහිපත් කරන්න කියලා. ඒ වෙසනස් අපි එතකොට දැන් මේ අපිට මේ චතුරාර්යකා භාවනා කියන මේ හිත රැකෙන වැඩපිළිවෙල අපිට මීට අවුරුදු 2600කට කලින් අපිට දායාදුනේ අපේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. එතකොට අපි බුදුරජාණන් වහන්සේට තියෙන ණයගති භාවය මෙපමණයි කියන්න බෑ. එහෙනම් අදටත් පින්නාති අපි මේ පිරිත් ටිකක් හරි ශ්‍රවණය කරලා සජ්ජායනා කරලා ඊළඟට මේ ප්‍රතිපත්තිය තුලින් අපිට රැකවරණයක් ලබාගෙන මේ ජීවිතේ මේ විදිහට කටයුතු කරන්නට අපට අවස්ථාවක් ලැබුණේ මීට අවුරුදු 2600කට කලින් මේ ලෝකයේ තුල වැඩ වාසය කරපේ තථාගතයන් වහන්සේ නිසා. ඒ නිසා සයන්නාංශ අපි මේ සතර කමඨහම් වල මේ බුද්ධානුස්සතිය මෙත්තාච අසුභම් මරුණස්සති ඉතිමා චතුරාර්යකා බික්කු භාවයේ සීලවා කියලා තියෙන විදිහට ශ්‍රාවකයාගේ සතර සංවර සීලාදිය පවා රැකෙන්නට හේතු වෙන මේ භාවනා ක්‍රම හතර තුල විශේෂයෙන් පළවෙනි එක තමයි බුද්ධානුස්සතිය. දැන් ඔබ වහන්සේ දැන් ඔය ආරම්භ කළාම හිතන දජග්ග සූත්‍රයේ මුල් කරගෙන ඔක තියෙන්නේ. එතකොට අපි ඇත්තටම මේ බුද්ධානුස්සතිය තුල අපි බුද්ධානුස්සතියක් කොහොමද يعني ඇති කරගන්නේ බුද්ධානුස්සතිය කියන්නේ මොකද්ද? ඒ බුද්ධානුස්සති සමාධියක් කොහොමද අපේ ජීවිතේට බලපෑම් මෙල්ල කරන්නේ යහපත් විදියට කියලා අපි එතනින්ම පටන් ගමු කියලා අදහසක් තියෙනවා. එහෙම සනස. ඇත්තම සනස දැන් අපේ ශ්‍රාවකයන් විදිහට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කර ගැනීමම නිමූලික වෙන්නේ. එතකොට දැන් සානස දේශනා කරා වගේ අපේ ඒ බුද්ධානුස්සති භාවනාව වැඩිමම තමයි ඕනම කෙනෙක් මුලින්ම කරන්න ඕනේ. මොකද එතකොට දැන් ශ්‍රද්ධාවමනේ මූලිකම පදනම වෙන්නේ මේ ශාසනය තුළ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බුද්ධානුස්සතිය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම. අනුස්සති කියලා කියන්නේ නැවත නැවත මෙනෙහි කිරීම. එතකොට දැන් ධර්මයේ තුල ස්වාමීන් වහන්සේ මේ බුද්ධානුස්සති භාවනාව වැඩිීමේ වැදගත්කම පිළිබඳව අනන්ත අප්‍රමාණව දේශනා කරලා තියෙනවා. දැන්
එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ මේ දේශනා කළා තියෙන දජග්ග සූත්‍රයේදී මහණෙනි යම්කිසි විදිහකින් උපදිනොත් බයං වා චම්බි තත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමයේ අනුසරෙය්‍යාත නුඹලාට මොනියම් වූ අවස්ථාවක බයක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් එහෙම මේ විදිහට මගේ ගුණ සිහිපත් කරන්න මොනවද? ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේම සන බුද්ධෝ භගවා. එතකොට මේ විදිහට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න කිව්වේ ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ අපට එතනින් පස්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට මමං හිව බික්කවේ අනුස්සරෙය්‍යාත බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වාසෝ පහිසති. මේ විදිහට මගේ මේ ಗುಣ සිහිපත් කරනකොට බය, තැති ගැනීම, ලුමු දැහැ ගැන්වීම මේ හැම උවදුරකින්ම මිදෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීන් වහන්සේ දැන් එතකොට බුද්ධානුස්සති භාවනාව වඩන කෙනෙක්ට විශේෂයෙන් මේ කාලය තුළදී කිතාම ප්‍රයෝජනයක් වෙනවා යම් කෙනෙක්ට යම් අවබෝධයක් නැත්නම් ඉතිපිසෝ පාඨේ හරි හිතින් මෙනෙහි කර කර බුද්ධානුස්සතිය වඩනවා නම් ඒක ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඊටත් වඩා ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැන් හැඟීමනේ මෙතන බුද්ධානුස්සතිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ හැඟීම. හැඟීම. ඒක තමයි මේ මෙතෙන්දි වැදගත් වෙන්නේ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඟීමක් නැතුව යම් කෙනෙක් බුද්ධානුස්සතිය වැඩුවත් ඒ පින්කමක් සිද්ධ වෙනවා. නමුත් ප්‍රබල නැහැ ඒක. එහෙම ඒක ලොකු ඇත්තක් තියෙන සායනංශ ඒ කියන්නේ දැන් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ ගැන හැඟීම 10 දෙනෙක් ගත්තොත් ස්වාමීන් වහන්සේ 10 ආකාරයි. එහෙමයි. 20 දෙනෙක් ගත්තොත් ඒ 20 දෙනාගේ හිතවල තියෙන ශ්‍රද්ධාදී හැඟීම් වල يعني බුදුරජාණන් වහන්සේ ගැන තියෙන හැඟීමේ අඩු වැඩිකම් තියෙනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ශ්‍රද්ධාව අඩු කෙනෙකුට ජීවිතේට බුදුරජාණන් වහන්සේ තුලින් ලැබෙන රැකවරණයට එහා ගිය රැකවරණයක් දැන් බුද්ධානුස්සති සමාධි මට්ටමකට ගිය කෙනෙකුගේ ශ්‍රද්ධාව අධිකතරයි. කියන්නේ අධික හැඟීමක්. එතකොට එයාට මේ බුදු පියාණන් වහන්සේගෙන් සිදුවෙන යහපතට සාපේක්ෂව ශ්‍රද්ධාව අඩු කෙනෙකුට ශ්‍රද්ධාවන්ත හැඟීම අඩු කෙනෙකුට ලැබෙන ලාභය අඩුයි. අඩුයි සාමාන්‍යයෙන් එහෙමයි. දැන් බුද්ධානුස්සතිය තුලින් කරන්නේ අර ඉහළ හැඟීමකට ශාස්ත්‍රු ගෞරවයේ ශාස්ත්‍රුන් වහන්සේ කියන ශ්‍රද්ධාව වර්ධනය කරගන්න අනුස්සති නැවත නැවත කල්පනා කිරීම. කල්පනා කරනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ එතකොට දැන් පින්නති මේක මේ නිරන්තරයෙන්ම භාවනාවක් වශයෙන් බුද්ධ වන්දනාමය වශයෙන් ඔබ වහන්සේ සිහිපත් කළ විදිහට සාමාන්‍ය ජීවිතෙත් මානසිකාර වශයෙන් එහෙම නිරන්තර භාවිතාවත් තුළින් නේද සායනහංශ අපිට මේ බය නැති වෙන තැති ගැනීම නැති වෙන ලොමු දැහැ ගැනීම නැති වෙන මට්ටමේ විශ්වසනීය මානසිකත්වයක් ඇති වෙන්නේ මරණයේදී උනත් අනිවාර්යයෙන්ම සානංශ මොකද මේ ඒ ඔසානස දේශනා කරා වගේ ඒ මෙනෙහි කිරීමම තමයි අපේ ශක්තියක් බවට පත් වෙන්නේ. දැන් සානහස දැන් බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවත මෙනෙහි වෙන්න අපේ අධ්‍යාත්මයේ ඇති වෙන සනස කුසල් සහගත සිත්නේ. ඒතර අපිට ඒකෙන් ලොකු කුසලයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒතර ඒ කුසල් සහගත සිත් එක්ක අපි සනස කලින් සිහිපත් කරා වගේ ඒ හිතේ පිරිසිදුභාවයේ කෙලින්ම ඍජුවම ස්වාමීන් වහන්සේ ලේ ධාතුවට බලපෑමක් කරනවා. ඒක ඒ ලේස් පිරිසිදුභාවයටපත් වෙනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන ලොකු හැඟීමක් ඇති කරගන්න කෙනා කොහෙත්ම වැරදක් කරන්න පෙළඹෙන්නේ නැහැනේ. එන්නේ ශාස්ත්‍රීය ගෞරවය හිතේ වැඩ කරන නිසා. ගෞරවය තියෙනවනේ දැන්. ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ අපේ බෞද්ධ කියලා අපි කියනවා නම් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට අපි තියාගෙන ඉන්නේ. එතකොට මම බුදුරජාණන් වහන්සේට මට මොනවා කරන්න ගියත් බුදුරජාණන් වහන්සේ මතක් වෙන්න ඕනේ. මම බුදුරජාණන් වහන්සේ කියපු දේද කරන්නේ අර කියන වගේ දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන මෙන්න මේ අදහස මට නැවත නැවත ඇති වෙනකොට මට ස්වාමීන් වහන්සේ හරිම දේ කරන්නම අදහසක් ඇති වෙනවා. දැන් ඔය බුද්ධානුස්සති භාවනාව
වඩන කෙනෙකුට ස්වාමීන් වහන්සේ එකක් තමයි තමන්ගේ පැත්තෙන් රැකවරණයක් තියෙනවා. ඒක ආධ්‍යාත්මික රැකවරණය සකස් වෙනවා. අනිත් එක බාහිර ස්වාමීන් වහන්සේ උපකාරයක් අනන්ත අප්‍රමාණව ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි සයන්වංශාර දැන් සක්ක නමස්සන සූත්‍රයේ තියෙන්නේ ශ්‍රද්ධා සීල සුත්ත චාග ප්‍රඥා ආදිය සහිතව මේ ශාසනය තුල සිල්ලත්ත කටයුතු කරන උපාසකයන්ට සක්දෙවිඳුගේ ඇතුළාන්ත වන්දනාව සිදුවන බව. ඒ කියන්නේ මේ පින්නත්නි මේ ගුණධර්ම යමෙක්ගේ ජීවිතේ ශ්‍රද්ධාදී ගුණධර්ම වැඩෙන තරමට තමයි දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්නේ. ශ්‍රද්ධාදී ගුණධර්ම ජීවිතවලින් පිරිහිලා යනවා කියන්නේ දෙවියන්ගේ පිහිට නැති වෙනවා කියන එක. ඇත්තට මේ ලෝක ධාතුව තුලත් පින්නත්ති දැන් ලෝක සත්වයාට උනත් මේ දෙවියන්ගේ පිහිට යම් කිසි විදියක ආරක්ෂාව අඩු වෙලා තියෙනවා නම් සයන්සේ ගුණධර්ම වල පිරිහීම හින්දාමයි. ඒකම තමයි ප්‍රධානම හේතුව. එහෙමයි. එතකොට දැන් මේ භයානක මේ කොරෝනා ව්‍යසනය කියන්නේ ගුණධර්ම පිරිහීම හේතුව සකස් වුණ එක නිසා වෙනස. අනිවාර්යයෙන්. ලෝක සත්‍යයගේ දැන් කොරෝනා වලට මිනිස්සු වෛර කරනවා. කොරෝනා වෛරසයට වෛර කරනවා තරහයි. නමුත් හිතන්නේ නැහැ අපේම විසම වැඩපිළිවෙල තුල සකස් වුණු ධර්මයක් මේක. මේ කොරෝනා වෛරසය කියන්නේ. එහෙමයි. එතකොට අපේම වරදින් සකස් වුණු එකට අපි වෛර කරනවා බයිනවා. ඒක තවත් වැඩි වෙනවා. එහෙමයි සයන්වංශ ඇත්තට අපි කරන්න ඕනේ අපේ විෂම භාවිතාවත් තුළ සකස් වුණ එකක් නම් අපේ යහපත් භාවිතාව තුළ අපට ඒකෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම සනස ඇත්තටම මට පුංචි කතාවක් මතක් වෙනවා. ඒ කියන කාරණාවත් එක්ක මොකද අපි මේකටම වෛර කිරීම තුළින් හිත දූෂණය කර ගැනීමෙන් තවත් මේක වැඩි වෙන එකම තමයි වෙන්නේ. එහෙමයි. සාමණේරහංස සක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ එක පුංචි යකෙක් ඇවිල්ලා වාඩි වුණා. එහෙමයි. දෙවරු කල්පනා කරා මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ වාඩි වෙන්න මේ යකා කවුද? ඒ කියන්නේ මේ වගේ කැහුටු ගහපු කළු කැත මේ යකා කවුද කියලා දෙවරු ඔක්කොම බැන්නා. නරක වචනෙන් පරුස වචනෙන් බැන්නා. සානංශ මේ යකාට බනින්න මේ යක්ෂයා ශරීරයෙන් ලොකු වෙනවා, පැහැය වැඩි වෙනවා, වර්ණය වැඩි වෙනවා. කියන්නේ යකා බලවත් වෙනවා. යකා බලවත් වෙනවා. දෙවරු බයින්ඩ අන්තිමට පාණ්ඩු කම්බල ශෛලාසනයේ පිරෙන මට්ටමට මේ යක්ෂයා බලපත් වුණා. එහෙමයි. සක්‍ර දේවේන්ද්‍රය ආවා දැන්. සක්‍ර දේවේන්ද්‍ර කියන සානංශ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සහ සෝතාපන්න උතුමන් වහන්සේ නම. ඇවිල්ලා කිව්වා මොකද්ද කලබලේ කියලා දෙවිවරුන් කිව්වා. ඇවත් මේ මගේ දෙවිවරුනි ඔතන ඉන්නේ ක්‍රෝධය අනුභව කරන යක්ෂයෙක්. ඒ කියන්නේ ක්‍රෝධය අනුභව කරනවා කියන්නේ කටින් කනවා කියන එක නෙමෙයි. දැන් ප්‍රීති භක්කා. ප්‍රීතිය ආහාරයට අරගෙන ජීවත් වෙන බ්‍රහ්මියෝ ඉන්නවා. දෙවිවරු ඉන්නවා. එහෙමයි. ඒ වගේ අර ඒක කර්මානුරූපව සකස් වුණේ ජීවිත. එහෙමයි. එහෙමයි සර දැන් දෙවිවරු බනින්න මේ යක්ෂයාගේ ශරීරයේ වර්ණය වැඩි වෙනවා. ඊට පස්සේ කිව්වා එහෙම කරන්න එපා. මෙයාගේ හොඳම කියන්න. අනේ බොහෝම හොඳ කෙනෙක්. බොහෝම කාරුණාවන්තයි කියලා ඔහොම කියන්න කියලා. එහෙම කියනකොට අර යක්ෂයා අන්තිමේදී හිටි ඔහොම ටික බලේ නැති වුණ අන්තිමේදී යක්ෂයා එතන යන්න ගියා. එහෙමයි. ඒ වගේ ස්වාමීන් වහන්සේ සානස දේශනා කරපු කාරණාව ඒ කියන්නේ වටිනාකම මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ අපි හැමෝම කරන්න ඕනේ. වෙනදා තියෙන අපි කියන ඊර්ෂ්‍යාකම් ඒ වගේම ඔය සමහර වෙලාවට හිතවල තියෙන ද්වේෂය සමහර වෙලාවට යල් පැන ගිය අදහස් එදත් කරා එදත් එහෙමයි මෙදත් කරා කියලා ඔහොම තියෙනවනේ අදහස් මෙන්න මේ වගේ අදහස් වලින් බැහැර වෙලා එකම අරමුණකට ඇවිල්ලා තමන්ගේ අධ්‍යාත්මය තුල ඇති වෛරය ක්‍රෝධය මේවා දුරු කරගෙන තමන්ට පුළුවන් නම් හැදෙන්න ස්වාමින් වහන්සේ ඇත්තම කියනවා නම් ඔය කියන කොරෝනා වෛරස් ආදිය දුරු කරගන්න පුළුවන්. එහෙමයි සාන්නාංශ ඒක ඔප්පු කළා. එදා විශාලා මහනුවර මේ දුර්භික්ෂ ඇති වුණා, රෝග බිය ඇති වුණා, ඊළඟට අමනුෂ්‍ය බිය ආදී ඇති වුණා. සාගතය ආවා. එතකොට මේ දැන් ඒක එන්න වැඩි වෙනවා මිසක් විශාලා මහනුවර කනත්තක් වෙනවා මිසක් ඒක අඩුවීමක් තිබුණ නැහැ. ඒ අපේ වර්තමාන වෙලා තියෙන වැඩේමයි. එන්න වැඩි වෙනවා. දැන් සාන්නාංශ දැන් මේ ළඟදී අපිට දැනගන්න ලැබුණා මේ දිව පිරෙන්න මේ මුව පිරෙන්න දිව ලොකු වෙනවා.
ඊළඟට අඟල් 2ක් විතර ඒ තරමට මෙලියට එනවා. හරිම විරූපී ස්වභාවයක්. ඊළඟට දැන් අම්පෑර පැත්තේ හමු වෙලා තියෙනවා මේ මුහුණ ඒ කියන්නේ ශරීරයේ මේ කළු පාටට නිකාර වේලුණු ගොරක පැහැයෙන් දිලීර ස්වභාවයෙන් ඊටාම මේ දැක්කමත් කෙනෙකුට බය උපදවන පිළිකුල උපදින විදිහේ එවැනි දිලීර රෝගී තත්ත්වයක් මේ කොරෝනා වෛරසෙත් එක්ක ඇවිල්ලා තියෙන. කියන්නේ මේකේ බලය අමුතු විදිහට දැන් පැතිරෙනවා. එන අඩුවීමක් නේසන්නද තියෙන්නේ. එතකොට එදා විශාලා මහනුවර මේ වගේ භයානක ව්‍යසනකාරී තත්ත්වයක් වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට පය තැබුවේ. ඊළඟ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහ රහතන් වහන්සේලා පය තැබුවේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තියෙන් සංඝයා වහන්සේගේ ධර්ම ශක්තියෙන් ස්වාමීන් වහන්සේ ඒ ව්‍යසනේ නතර වුණේ. එතකොට අදටත් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් නැත්තම් මේකෙන් ගැලවිල්ලක් නැහැ සාන්නස් මේක තව අවුරුදු කීයක් ඉස්සරහට යයිද දන්නේ අපේ ධර්ම ශක්තිය තුළ අපේ භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ආදී ලෝක සත්‍යයා මත්තල් බැඳගෙන මේ වෛර දේශපාලන වෛර එක ස්වාමින්වහන්සේ මේ දූෂිත මානසිකත්වයන් බැහැර කරලා ගුණධර්ම වලින් ජීවිතේ පෝෂණය වුණොත් අර ක්‍රෝධ බක්ක යකා වගේ මේ කොරෝනා වෛරසෙත් එන්න අඩු වෙලා මේක බැහැර වෙලාම යන දවසක් එයි. එහෙම දැන් එදා ඔය විශාල මහනුවර ඒ රෝගී ඇති වුණාම ස්වාමීන් වහන්සේ ඒ විශාලා මහනුවර හිටපුයි ලිච්ඡවි රජ දරුවෝ සානස කල්පනා කරා මේ අපි පන්සිල් වලින් පිරිහිලාද කියලා. ඒ අත පන්සිල් උත් රකපු අය. නේ සානස. එහෙමයි. එතකොට එවැනි මට්ටමක් යද්දිත් ඒ අයට ඒ රෝගයෙන් මිදෙන්න බැරි උනේ ඒ තරම් ඒක ප්‍රබල හින්දානේ. එතකොට ඒක ප්‍රමාණවත් මදි. එහෙමයි. දැන් එතකොට අපි බලන්න ඕනේ දැන් අද තියෙන මේ වෛරසය දුරු කරන්න අපි ගාව පන්සිල්වත් තියෙනවද? එහෙමයි. ඒක පළවෙනි එක. එතකොට පන්සිල් අපි හොඳටම ආරක්ෂා කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක පළවෙනි සුදුසුකම. එතනින් එහාට ගිහිලා සාමින් වහන්සේ බුදුගුණ ධම්ගුණ සංඝගුණ සජ්ජායනා කිරීම මෙනෙහි කිරීම ඒත් එක්කම ඔය කියන අධ්‍යාත්මික ගුණ වගාව තුළ පිහිටා ක්‍රියා කිරීමමයි මේකට අපට පිළියමක් විදිහට ගන්න පුළුවන් ක්‍රමවේදය. බාහිර ක්‍රමවේදයන් භාවිතා කරලා ඒ ඖෂධ ආදී ලබා ගැනීම ඉතාමත් හොඳයි. එහෙමයි. ඒ කියන්නේ මෙතනදී කියන්නේ මේ සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න අවශ්‍ය නැහැ ප්‍රතිපත්තිය තුල හිටියොත් සියල්ල විසඳනවා කියලා නෙවෙයි. මේ කියන ප්‍රකාශයක් වෙනවා එහෙමයි. මෙතනදී මේ කියන්නේ අපේ පැත්තත් යහපත් කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂිතත් වෙමින් රටේ දින නීතියට අනුගත වෙමින් ඒ ඖෂධ ආදිය ලබා ගනිමින් ඒ හැම පැත්තකින්ම අපි නිවැරදි වෙන්න ඕන. හැම පැත්තකම ඒ හැම පැත්තම නිවැරදි වෙන්න සනසන මානසිකත්වය නැත්තම් බලපාන්නේ අපි කියන්නේ. එහෙමයි සාන්නාංශ දැන් මේ ගොඩක් අයට වෙලා තියෙන්නේ දැන් වෛද්‍යවරු කියන්නේ නහය ස්පර්ශ කරන්න කලින් එක්ක සබන් වලින් දෑත් හොද ගන්න නැත්නම් සැනිටයිසර් එකකින් මේව කරගන්න. මුව ස්පර්ශ කරන්න කලින් මේ ඒ විදියට මේ සැනිටයිසර් වලින් හරි නැත්නම් සබන් වගේ දෙයකින් දෑත් පිරිසිදු කරගන්න. ගොඩක් අයට ඒ සිහිය නැහැනේ. එහෙමයි. එතකොට අසිහියෙන් මොකද වෙන්නේ? නහය ඇල්ලුවම මතක් වෙන්නේ අනේ නහය ඇල්ලුණානේ කියලා. එතකොට සැනිටයිසර් කරලා නෙවෙයි අල්ලලා තියෙන්නේ. අල්ලලා දෙන්නේ. ඒ වගේ මුව ඇල්ලෙනවා. එතකොට ඇත්තටම භාවනාව තුළින් මේ සතර කමඨහන් ආදී භාවනාව තුළින් සායනාංශ සිහිය කියන එක එන්න වැඩි වෙනවනේ. එතකොට ඒ සිහිය අනිවාර්යයෙන්ම මේ ව්‍යසනය තුළදී අපිව සතිමත්ව තියන්න. අපෙන් විය යුතු සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල උනත් ඊටමත් නිවැරදිව කෙරෙන මානසික මට්ටමකට අපි අරගෙන යනවා. අනිවාර්යෙන් සානසරේ. දැන් ඔය මේ කමඨහන් හතරෙන්ම ස්වාමින්වහන්සේ නුවණ සිහිය වීර්ය එහෙමයි. මේ හතරනේ වර්ධනය කරන්නේ. එතකොට අද සානස දේශනා කරා වගේ මෙතෙන්දී අපිට මෙතනින් ආරක්ෂා වෙන්න නම් බාහිර වශයෙන් ඔය නුවණ සිහිය මේ වීර්ය මේ තුනම අවශ්‍යනේ. එහෙමයි. මේකටත් එහෙමයි. එතකොට දැන් අපි කමඨහන පැත්තට හැරෙනවා සානස නැවත බුද්ධානුස්සති භාවනාව වඩන්න. දැන් කෙනෙකුට දේශනාය අහපු ගමන් හෝ යම් කිසි විදිහ අදහසක් ආපු ගමන්ම ඒ වැඩිීමේ අදහසක් එනවා. දැන් බුද්ධානුස්සති භාවනාව වැඩිීමේ පිළිබඳව කතා කරලා ස්වාමින් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ ගුණ එක පැත්තකින් මෙනෙහි කරන්න ඕනේ. අනිත් එක බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව අතීත භවයන් වල විඳ දුක්
එහෙමයි සන්නස. ඒ කියන්නේ අපි ඒ ගැන පොඩ්ඩක් ඇත්තට මේ වෙලාවෙත් මේ අහන මාත්‍රේමත් අපිට බුද්ධානුස්සතිය වැඩෙනවානේ. එහෙම සාමණේර. කියන්නේ ශ්‍රවණ මාත්‍රේනොත් අපිට බුද්ධානුස්සතිය වැඩෙනවා. ඇත්තටම අපි යම් කිසි විදියකින් බෝධිසත්ව ජීවිතය ගැන ඊළඟ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු මානසික ගුණාත්මක පැතිකඩවල් සහ උන්වහන්සේගේ කරුණාව ඒ වගේ පැතිකඩවල් ගැන කතා කළොත් සායනාංශ අපි ඉස්සෙල්ලම දැන් බෝධිසත්ව ජීවිතයට එහෙම යොමු කළොත් හිත අපි කොහොමද දකින්නේ? ඇත්තටම දැන් ওই බෝධිසත්ව ජීවිතයේදී බලන්නකෝ දැන් බුදුරජාණන් වහන්සේ වගේ මට සිලටු කුමාරයෙක්නේ ඇත්තටම මේ ගෙදරින් ඉවත් අයින් වෙලා අබිනිෂ්ක්‍රමණය කරේ. එතකොට උන්වහන්සේ ඒ එළියට යනකොට පාත්‍රයක් අරගෙන පිළිසිකා වඩිනකොට මොනතරම් උන්වහන්සේට සානස් අපහසුතාවයක් දැනෙන්නේ නැද්ද? කියන්නේ පින්නදී දැන් අද වර්තමානයේ සාපේක්ෂව ගත්තොත් එහෙම දැන් වර්තමාන යම්කිසි රටක රාජ්‍යයක ඉන්න ප්‍රබල රාජ්‍ය නායකයෙකුට හෝ ඒ නායකගේ පුතෙකුට හොඳට වැඩුණු පුතෙකුට හෙට උදේට පායට පාවහන්න නැතුව ගල් බොරළු වැනි අතට මේ පාත්‍රයක් කබලක් අරගෙන මේ ගෙයක් ගානේ යන මට්ටමකට ජීවිතේ වැටුනොත් ඒ ජීවිතේ එයාට ඒ කෙනාට උහුල ගන්න අමාරුයි. උහුල ගන්න අමාරු නිසා දැන් බෝධිසත්වයන් වහන්සේ කියන්නේ මේ දින 7කින් සක්විති රජ ලැබෙන්න හිටපු මහෞත්තමේ. එහෙමයි. එතකොට එතුමා එදා දවසේ ගත්ත තීරණය තුල මේ පැය 24ක් යන්න කලින් මහමගට වැටුණා. එහෙනම් අපි වෙනුවෙන් මහමගට වැටිලා ගල් බොරළු ඇණි ගෙයක් ගානේ යන ජීවිතයක් බඩපත් වුණා. එහෙම සනස් දැන් කොහොම ගිහිලා අන්තිම දැන් අවුරුදු 6 දුෂ්කර ක්‍රියාව ස්වාමීන් වහන්සේ දැන් ওই බොහෝ සූත්‍ර සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා උන්වහන්සේ කාලය තුල ස්වාමීන් වහන්සේ විඳ දුක උන්වහන්සේ සිංහනාදයක් කරනවා මේ ලෝකේ යම් කෙනෙක් ශරීරවලට යම් දුකක් දෙනවා නම් මොකක් හරි අවබෝධයක් ලබා ගැනීම අරමුණින් මේ ලෝකේ මම තරම් ශරීර දුක් දුන්න කිසිම කෙනෙක් නැහැ කියනවා. දැන් එතකොට සාමණේර දේශනා කරනවා උන්වහන්සේ හුස්ම ගැනීම නතර කිරීමේ ඒ ක්‍රියාවලිය ඉඳන් උන්වහන්සේට හිසට දැනුණ ඒ වේදනාව අප්‍රාණික ධානයේ වඩද්දී එහෙමයි. අප්‍රාණික ධානයේ වඩද්දී ඊට අමතරව ආහාර නොගෙන ඉන්නකොට ඒ ශරීරේ වේලිලා අන්තිමේදී සාමින් වහන්සේ බඩ ඇල්ලුවාම පිටකොන්ද අහුවෙන්නේ. එතකොට පිට ඇල්ලුවාම මේ බඩේ තියෙන එහා පැත්තෙන් ආව මාස් ටික තමයි මේ හැම ටික තමයි අහුවෙන්නේ. එතකොට මුළු ශරීරයේම ඇට සැකිල්ලක් වෙනකන් ඒ අප්‍රමාණ වූ කැපකිරීමක් කරා. දැන් අද අපිට මේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ඒ වගේ අත්ත කිලමතාණු යෝගයක් බුදුරජාණන් වහන්සේ අනුදැනව දාන්නේ නැහැ. එහෙමයි. ඒකට බුදුරජාණන් වහන්සේ අපිට මේ මධ්‍යම ප්‍රතිපදාව හොයලා දෙන්න. මධ්‍යම ප්‍රතිපදාව අපට හඳුන්වලා දෙන්න, නිවන් මාර්ගයේ පසක් කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දුක් විඳාද? එහෙමයි සාරණාංශ දැන් ඔය මධ්‍යම ප්‍රතිපදාව කියන ආරෂ්ඨාංග මාර්ගයේ අංගට ගත්තට පස්සේ අද අපිට ඒක හම්බ වෙලා තියෙන්නේ. හම්බ වෙලා තියෙන්නේ එහෙමයි. බෝධිසත්වයන් වහන්සේ ඒක හම්බ කරන්න දුක් විඳා. ඒක නිසා අසංකේ කල්ප ගානකුත් දුක් විඳලා අවසාන සිද්ධාර්ථ බෝධිසත්ව ආත්මභාවයේදී අවුරුදු 6කට ආසන්න කාලයක් සම්මා දිට්ඨිය මොකද්ද? සම්මා සංකප්පය මොකද්ද? ඊළඟ මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? මිත්‍යා සංකප්පය මොකද්ද? සම්මා සමාධි මොකද්ද? මිච්ඡා සමාධි මොකද්ද? ඊළඟට සම්මා සති මොකද්ද? මිච්ඡා සති මොකද්ද? මේ සම්මා වායාමය මොකද්ද? මිච්ඡා වායාම මොකද්ද? සම්‍යක් ඥාන මොකද්ද? මිත්‍යා ඥාන මොකද්ද? ඔය කුමක්ද? ආදි වශයෙන් මේ ඒ මිත්‍යා මාර්ගයත් ඊළඟට යහපත් මාර්ගයක් කියන මේ මාර්ගාංග 8 හම්බ කරන්නට උන්වහන්සේ මහා කැපකිරීමක් කළා. අපිට තියෙන්නේ හම්බ කළ දුන්න දේ භාවිතා කරන්න විතරයි. ඇත්තම සනස ඒක දැන් අපි ඒකේ වටිනාකම අපි තේරුම් ගන්න ඕනේ සාමණේරහන්සේ දැන්. ඔය බුදුරජාණන් වහන්සේ ගැන සාමණේරහන්සේ ඒ වගේ අර මෙනෙහි කිරීම කරනකොට අපිට දැනෙන එකක් තමයි දැන් බුදුරජාණන් වහන්සේ කියපු දෙයක වටිනාකමක් අපිට එතකොට තවත් වැඩියෙන් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ මෙච්චර දුක් විඳේ මේ තරම් වටින මාර්ගයක් සහ පහසුවෙන් කියන්නේ අර අත්ත කිලමතාණු යෝගාදී මේ තැන් වලට වැටෙන්නේ නැතුව මේ පහසුවෙන්ම ධර්මය අවබෝධ කර ගැනීමේ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හොයාගත්තේ අර වගේ කැපකිරීමක් කරලා නේ කියන අර
අධ්‍යාත්මයේම ඇතුළෙන්ම එන හැඟීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ සායනාස් දැන් අම්මගේ කැපවීම දැනෙන්නේ නැති ළමයිතුත් ඉන්නවා දැනෙන ළමයිතුත් ඉන්නවා. එහෙමයි ස්වාමීන්. තාත්තගේ කැපවීම දැනෙන ළමයිතුත් ඉන්නවා නොදැනෙන ළමයිතුත් ඉන්නවා. එතකොට ඒ අම්මගේ තාත්තගේ කැපවීම නොදැනෙන ළමයිගේ ජීවිතයට බෙල බැලුවොත් ඒ ළමයි අම්මා තාත්තා විඳින දුක මෙනෙහි කරලා නැහැ. මෙනෙහි කළා. හැබැයි අම්මා තාත්තගේ දුක දැනෙන ළමයිගේ ජීවිතවලට බෙල බැලුවොත් හිතවලට ඒ හිතවල හරියට අම්මා තාත්තා විඳින දුක ගැන කල්පනා කරලා තියෙනවා. ඒ අම්මා තාත්තා ගැන දරුවන්ට දැනෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ හැඟීම ඇති වෙලා තියෙන්නේ අම්මා තාත්තා විඳින දුක කල්පනා කරපු දරුවන්ට. එහෙමයි. ඒ මට්ටමට අම්මා තාත්තා වෙනුවෙන් කැප වෙනවා. එහෙමයි. දැන් සමහර දරුවෝ කියනවා මැරෙනකම් මං අම්මා තාත්තා බලා ගන්නවා. එහෙමයි. කියන්නේ මේ දරුවන්ට ඇති වුණ හැඟීම අර අම්මා තාත්තා තමන් වෙනුවෙන් කරපු කැපවීම ගැන තමයි ප්‍රකට වෙන්නේ. ඒ වගේ බෝධිසත්වයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්නත්නි අපි වෙනුවෙන් කරපු කැපකිරීම මේ බුද්ධානුස්සති භාවනා තුලින් කරද්දී තමයි අපිට බුදුන් වහන්සේ දැනෙන්නේ. එහෙමයි. ඒකට සනස දැන් බුදුරජාණන් වහන්සේ අපිට අර සමීපව දැනෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ස්වාමීන් වහන්සේ අපේ හැම තැනක්ම ටිකක් සියුම්ව විමසලා බලනකොට බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපේ ළඟම ඉඳගෙනම උන්වහන්සේ හැමදේම සිද්ධ කරා වගේ දැනෙනවා. උදාහරණයක් ගත්තොත් සනස දැන් ඔය මට මතක විදිහට පටාචාරා කියන මේ තරුණ කාන්තාව තමන්ගේ ළමයිත් අහිමි වුණා. තමන්ගේ ස්වාමියාත් අහිමි වුණා. නෑදෑයෝ අම්මා තාත්තා රැකවරණයක් ඇත්තෙම නැහැ. ඒ මදිවට අන්තිමේදී විශ්වයෙන් වගේ තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ ආපු ගමම්ම එන්න නැගෙනියනි කිව්වා. අර නැගෙනියනි කියලා කියනකොට අර තමන්ගේ කමක් වගේ එහෙමයි. නිකන් අයියා කෙනෙක් කතා කරනවා වගේ හැඟීමක් එහෙමයි ආරක්ෂාවක් රැකවරණයක්. ආරක්ෂාවක් රැකවරණ දැන් මෙයාගේ හිතේ දැන් දන්නවා අම්මත් නැහැ තාත්තත් නැහැ ස්වාමියාත් නැහැ මම තනි වෙලා. අර වගේ කතා කරනකොට කවුද මාව රැකගන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේ අර බුදුරජාණන් වහන්සේට ධර්මාබෝධය ලබා දීමේදී ස්වාමීන් වහන්සේ අර ඒ කියන්නේ අවස්ථාවට අනුකූලව බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ ඒ කොහොමත් පරිචිත විඥානයෙන් බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධ කරගන්නවා. එහෙමයි. අපිට මේ හැමතැනදීම සානස බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරපු විදිහ. එහෙමයි සාන්නාංශ ඒක හරි වටිනවා දැන් මට්ට කුණ්ඩලී ජීවිතේ තීරණාත්මක තැනකට ආවා. එහෙමයි. දැන් ජීවිතේ කිසිම පිනක් කරගෙන නැහැ කුසලයක් කරගෙන නැහැ. ඒ විදියට මැරුණොත් අපායට යන හිටපු කෙනෙක්. ඒ තීරණාත්මක තැනදී බුදුන් වහන්සේ තෙන්ට එනවා. අවශ්‍යම තැනදී එනවා. ප්‍රතිසන්දිය වෙනස් කරනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙක උපදින විදියට. ඊළඟට සෝපාකර මේ කනත්තක ගිහිල්ලා මලමිනියෙක් ගැට ගහලා තියලා ඒ දරුවා බයටපත් වෙලා රෑ ගෙවන අතර මෙතෙන්ට එන බුදුරජාණන් වහන්සේ. ඊළඟට අංගුලිමාල තමන්ගේ මව ඝාතනය කරන්න ඔණ්ඩ වෙන්න තියා බුදුන් වහන්සේ එතන. ඒ වගේ පින්නත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ අවශ්‍ය තැනදී අවශ්‍ය විදියට දැන් ඔය දැන් චුල්ලපන්තක තේරගාතාවල තියෙන සයන්නාංශ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කියන්නේ වැඩුණු තෙරුන් වහන්සේ සිහිපත් කරනවා එදා අර මේ වාහල් කඩ ළඟ ඉද්දි තථාගතයන් වහන්සේ මගේ ළඟට ඇවිල්ලා මගේ හිස පිරිමැද්ද කියනවා. කියන්නේ හරි බුදුරජාණන් වහන්සේගේ අමුතු චරිතයක්. මොනතරම් මේ සමීපව ක්‍රියා කළාද? එහෙමයි. මගේ හිස පිරිමැදලා ඊළඟට මගේ අතින් අල්ලගත්ත කියනවා. අතින් අල්ලගෙන තමයි අර පුංචි චුල්ලපන්තක හාමුදුරුවෝ මේ ආරාමයට එක්කගෙන ගිහිල්ලා රෙදි කඩම්මවලේ කතර දීලා ඊළඟ يعني ඒ සත් අවුරුදු වයසේ පුංචි හාමුදුරුව කෙනෙකුට ගැළපෙන විදියට ඒ කියන්නේ එතකොට අපිට නිකන් බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ හරියට හොඳට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මොනතරම් මේ අන් අය ගැන හිතලා කටයුතු කරලා තියෙනවද අන් අය ගැන දැනিলা තියෙනවද කියන්නේ අන්නගේ හිතවලට සානස මොනතරම් සමීපව එහෙමයි ඒ කියන්නේ මේ ඊටාම ගැළපෙන විදියට අවස්ථානුකූලව පිහිට වෙන්න ඕන තැන පිහිටුණා දැන් ස්වාමීන් වහන්සේ ඉරිපත් කළා දැන් පටාචාර සිද්ධිය. අතර සන්නාස අපියෝග පුංචි කාලේ ඉඳන්ම දන්න දෙයක් නේ. නමුත් ගොඩක් අයට ඕක එච්චර දැනෙන්නේ නැහනේ. ඇත්තටම අපි පිටුතුන් හිතන දැන් සායනන්ස මේ කොරෝනා වීසනේ එනවා. තමන්ගේ පවුලේ සමාජිකාවන්ට කොරෝනා වැළඳුණා. අපි ඉතින් අම්මත් මැරුණ කොරෝනා හැදිලා. සතියක් ගිහලා තාත්තත් මැරුණා. දැන් ඊළඟට සතියක් දෙකක් ඇදී තමන්ගේ ස්වාමියා හරි භාර්යාව හරි මැරෙනවා. දරුවොත් මැරෙනවා. ඊළඟට තමන්ගේ සහෝදර සහෝදරියත් මැරෙනවා.
තමන්ගේ පවුලේ එක වහලක් යට හිටපු ඔක්කොම මිය ගිහිල්ලා. එයාලගේ පෙට්ටි සැරෙන් සැරේ දැක අන්තිමට තනියම තමන් තනි වුණොත්. තමන්ට කොහොම ජීවිතේ දැනේද? මනස මොන වගේ මානසිකත්වයක් ඇති වේද? ඇති වේද? එහෙම දැනිච්ච වෙලාවක තමන්ගේ ළඟට බුදුරජාණන් වහන්සේ ආවොත් කොහොම පිහිටක් රැකවරණයක් හිතට දැනේවිද? පටාචාරාවට එදා දැනුනේ එහෙම පිහිටක්. නැගණිය සිහිය එලව ගන්න. ඒ පටාචාරාවට ළඟට එන්න කියලා සිහිපත් කරනවා නැගණිය සිහිය එලව ගන්න. ඒ වචනෙට මෙයා කරකලත් හැරියා වගේ. ඒ කියන්නේ 1000ක් නිසා තැළුණු පොඩි උණ හිතක් එක මෘදු වචනකින් ස්වාමීන් වහන්සේ සුවපත් කරන්න පුළුවන්. නැත්තම් දැන් ඒ ආපු විදිහත් එක්ක සානාසලෙන් සමහරවිට අපි දන්නේ කොහොම වටේ හිටපය කතා වුණාද කියලා. එහෙමයි. මේ සමහරවිට බහින්නත් ඇති. එහෙමද අපේ සමාජයේ දැන් සාමාන්‍යයෙන් ආරාමයකට පොයි දවසකට සිල් සමාදන් වෙන්න උනත් පොඩ්ඩක් හරි අසෝබන විදියට ඇතුල් වුණොත් ආරාමයට අනිත් අය බොහොම නිന്ദා සහගතව කතා කරන ලෝකයක් තුල ඇඳි වතවත් හරියට නැතුව ඇතුළට පටාචාරාවට මිනිස්සු ඇවිස්සලා කටයුතු කරපු විදිහ අපිට හිතා ගන්න පුළුවන් එතකොට. පුළුවන් සානස. එතකොට දැන් නැගෙනියනි කියනකොටම මට අයියා කෙනෙක් ඉන්නවා කියන හැඟීම සානස දැන් ඒ සානස දැන් අපි ඔය කියපු කතා මොකටද කියලා හිතේනේ. ඔය හැම දෙයක්ම ගැන සානස හිතන්න ඕනේ. අන්න ඒක තමයි වටින්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් සානස දේශනා කරා මට්ට කොණ්ඩලි කතාව. තව ඒ වගේ බොහෝ අඟුලිමාල ආදී ඒ තෙරුන් වහන්සේලා කතා. මේ හැම කතාවක්ම සාමින් වහන්සේ මෙනෙහි කරනකොට අපි එකක් බුදුරජාණන් වහන්සේගේ ඒ සිතුවිලි වලට අපි සමීප වෙනවා. ඒක බුදුරජාණන්සේ හිතපු ආකාරයට අපේට හිතෙන්න අපේ හිත යොමු වෙනවා. එහෙමයි. ඒත් එක්කම සාමින් වහන්සේ අපට බුදුරජාණන් වහන්සේ ගැන හැඟීම ඔය සියුම් තැන් අපි ගොඩක් ওই පැත්ත ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැනේ. ඔන්න සියුම් තැන් අපි හිතන්න ගත්තාම අපට අර හැම පැත්තෙම බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ පැහැදීමක් සහ අවබෝධාත්මක හැඟීමක් ඇති වෙනවා. එහෙමයි. දැන් ඔය සූත්‍රයේම තියෙනවා සාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි බුද්ධානුස්සති භාවනාව කරනවා නම් එකක් තමයි ගුණ සිහිපත් කිරීම. අනිත් එක තමයි ඒකේ වරහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව අධ්‍යයනය කියෙදීම. අට කතා පිළිබඳව විමර්ශනය කිරීම. එතකොට මේ හැම බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය පිළිබඳව සානස ගන්න තියෙන හැම තැනින්ම හිතන හැමතැනම සාමනහස තියෙන්නේ පැහැදීම ඇති වෙන දෙයන්නේ. මේ කියන්නේ කුසලාරම්මණයක් වේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ ගැන සාමින් වහන්සේ හිතන මොහොතක් පාසා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගැනීමේ පරාසය වැඩි වෙන්න නම් බුද්ධානුස්සති භාවනාව වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්න ඕන සානස. ඊළඟට සායනස දැන් බුද්ධානුස්සතිය තුළ දැන් ඒක හරිය ලස්සන වැඩක් සායනස දැන් අර බෝධිසත්ව ජීවිතය ගැන කල්පනා කර ඇවිල්ලා මෙයා එතනින් රිංගනවා. ඒ කියන්නේ ඇතුල් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට. දැන් අරහං ගුණවල තියෙන විශේෂ ලක්ෂණ ඊළඟ අරහං ගුණේ ප්‍රකට වෙච්ච සිද්ධි අපි මේ කතා කළ බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥාව කරුණාව ප්‍රකට වෙන සිද්ධි මේ සිද්ධි දැන් මානසිකාර කර ඉද්දී මෙයා අර බුද්ධාරම්මණය තුල ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන අරමුණ තුලට මෙයා ටිකෙන් ටික නිකන් මේ ඒ කියන්නේ ඒ අරමුණ තුල මෙයා ටිකෙන් ටික නිකන් කිඳා බහින්න පටන් ගන්නවා. මෙයා ඒ අරමුණ තුල කිඳා බහින්නවා කියන්නේ ඒ අරමුණ මෙයාට එන වාර ගන්න වැඩි වෙනවා. ඒ බුද්ධාරම්මණය එන ස්වභාවය වැඩි වෙනකොට කාමච්ඡන්දේ කියන අරමුණ එන්නේ කඩු වෙන පටන් ගන්නවා. ඊළඟ ව්‍යාපාදාදී අරමුණ එන්නේ කඩු වෙන පටන් ගන්නවා. තීන මිද්ද උද්ධච්ච කුක්කුච්චාදී ඒ විචිකිච්ඡාදී අකුසල ධර්මයේ අරමුණු වෙන වේගයට වඩා වැඩි වේගයකින් බුද්ධාරම්මණය තුල මෙයාගේ හිත වැඩ කරනවා. දැන් මෙයා අපි හිතමු අද බුද්ධානුස්සති වඩලා හෙටත් බුද්ධානුස්සති වඩලා වාර දෙකක් විතර මෙයා සතියක් විතර කරගෙන ගියොත් මේ කාමච්ඡන්දේ අරමුණු වෙන්නේ බුදුරජාණන් වහන්සේ තමයි අරමුණු වෙන්නේ. ව්‍යාපාදේ අරමුණු වෙන්නේ බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ අනුව ගිය හිතක් මෙයාට හැදෙනවා. ඒකට කියන සානස බුද්ධගත සතිය කියලා. බුදුන් පිළිබඳ සිහිය. එතකොට මෙයාට කාමච්ඡන්දේ ගැන සිහියක් නැහැ. ව්‍යාපාද ඒව ගැන කිසිම අදහසක් නැහැ, අරමුණු වීමක් නැහැ. අර බුදුන් අනුව ගිය සිහියක මෙයාගේ හිත නතරල වැඩ කරනවා. ඒ තුල වාසය කරද්දී ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ? බුද්ධානුස්සති සමාධිය වැඩෙන්න පටන් ගන්නවා.
එතකොට නීවරණ වලින් තොර එතකොට සායනාංශ තමාට දැනෙනවා තමාගේ හිත අර බුද්ධාරම්භණය තුල බැහැ ගන්නකොට තමාට දැනෙනවා තමාගේ හිතත් ගැඹුරකට යනවා වගේ. එතකොට හිත ගැඹුරකට යන්නේ. නමුත් එහෙම තමාට දැනෙනවා තමාගේ හිත ගැඹුරට යනවා වගේ. තමාගේ අර ගොරෝසු කෙලෙස් මාන අර ඒ වගේ දේවල් බැහැර වෙවි තමාගේ චිත්තසංතානය මේ ගැඹුරු අධ්‍යාත්මයකට ගිහිල්ලා බුදුන් වහන්සේත් එක්ක නතර වුණා වගේ. එතකොට එතන තියෙනවා මහා නිහතමානී තත්ත්වයක්. එතන තියෙනවා මහා නිදහසක්. කියන්නේ මුළු ලෝකෙම ගැලවෙලා. එතකොට එතන තියෙන මහා විවේකයක්. එතන තියෙන මහා සැපයක්. එතන තියෙන මහා පස්සද්ධියක්. එතන තියෙන මහා ප්‍රීතියක්. ඇයි බුදුන් වහන්සේත් එක්ක හිත වැඩ කරන්නේ. එතකොට අන්නේ තුල මිද්දී බුදුරජාණන් වහන්සේ අරමුණු වෙමි ඒ සමාධිය සකස් වෙනවා. ඒ සමාධිය ඇතුණාට පස්සේ සායනාංශේ සමාධිය පරිස්සම් කරගන්න ඕනේ. ඒක තමයි ඉතින් ඒක පරිස්සම් කරගන්න නම් කරන්න තියෙන එකම දේ නැවත බුදුගුණ මෙනෙහි කිරීම. එහෙමයි. එතකොට එහෙම සමාධියක් තියෙන කෙනෙක් සායනාංශ අපි හිතමු කොරෝනා හැදුණා කියලා. මොකක් හරි ආසාදනය වුණා කියලා. එතකොට අපි හිතමු වෙනත් සිද්ධියක් නිසා හරි එයාගේ ජීවිතේ මරණයටපත් වෙන අවස්ථාවක් ආවා කියලා. ඒ බුද්ධානුස්සති සමාධිය ජීවිතේ බහුල කරපු කෙනාට දැන් බුද්ධ දේශනාවේ තියෙනනේ දැන් යමක් ජීවිතේ බහුලව කරොත් ඒ බහුලව කරපු දේ මරණාසන්න මොහොතේ නැගෙන්න පුළුවන්. ප්‍රාණඝාත බහුලව කළොත් ප්‍රාණඝාත බහුලව කරන කෙනාට ප්‍රාණඝාත කර්ම ආවර්ජනා වෙලා නිරේට යනවා. සොරකම බහුලව කළොත් බොරුව බහුලව කළොත් ඒ කරන අකුසල් වලට අනුකූලව මරණාසන්න මොහොතේ ආවර්ජනා වෙලා දුගතියට යනවා. එතකොට බුද්ධානුස්සති සමාධිය බහුලව පුරුදු කරපු කෙනෙක් බුදුන් අනුවගිය බුද්ධ කතා සතියෙන් යමෙක් වැඩිපුර වාසය කළොත් මරණාසන්න මොහොතේත් එයා බුද්ධ කතා සතිය තුළ ඉන්නේ. එතකොට එයාගේ මරණය ස්වාමීනස බොහොම සුන්දර වූ මරණයක් බවට පත් වෙනවා. ඊටාම සුන්දර මරණයක්. එහෙමයි. ඊටාම සතිමත් නුවණින් මරණය අත්දකින්න ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ඇත්තට මේ කාලය තුල ස්වාමීනහස අපට අපි දන්නා වෙන කිසිම පිළිසරණක් නැහැ කියලා. එහෙමයි. එතකොට බාහිර මුදල්වත් බලයවත් කාටවත් ඒක අදාළ වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට සරස දැන් ඒක දැන් අපි මේ මරණය දක්වා ඒ බුද්ධානුස්සතිය තුළ ඉඳීම තුළින් අපිට ලැබෙන ප්‍රයෝජනෙ සහ එතනින් එහාටත් ලැබෙන ප්‍රයෝජනෙ කතා කරා. එතනින් මෙහාත් ස්වාමීන් වහන්සේ අපිට බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ ගැන හිතලා ඒ චරිතය ගැන හිතලා එහෙම සත්‍යක්‍රියාවක් කළත් අපට යම් කිසි විදිහේ රැකවරණයක් ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? එහෙම සන්නාන්සර තියෙන්නේ මේ රතන සූත්‍රයේ තියෙන්නේ කයම් විරාගං අමතං පනීත යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැනත් එහෙම දේශනා කළා මහා සංඝරත්නය ගැනත් දේශනා කළා ඒතේන සච්චේන සුවත්ති හොතු. ඒ සත්‍යක්‍රියාවමනේ සානංශ නේද? අනිවාර්යයෙන්ම රතන සූත්‍රයේ කියන්නේම බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ හොඳට වර්ධනය කරලා ඒ බුද්ධානුස්සති සංඝානුස්සති ආදී සමාධි උපදවාගෙන සිදු කරන සායනාස සත්‍යක්‍රියාව. ඇත්තටම දැන් අපි මේ ලෝක සාමනාංශයේ සත්‍යක්‍රියාව කරන්නේ ලෝකින් උතුමන් වහන්සේ පිළිබඳව. එහෙමයි. මේ ලෝකයේ තියෙන වටිනාම ධර්මයේ පිළිබඳව. එහෙමයි. මේ ලෝකයේ තියෙන වටිනාම උතුමන් වහන්සේලා සංඝයා පිළිබඳව. දැන් එතකොට ඒක කරනකොට ස්වාමීන් වහන්සේ සත්‍යක්‍රියාවත් එක්ක තව බලයකුත් ගොඩ නැගෙනවා. මොකද ඒ සත්‍යක්‍රියාව කරන්නේ අපි ඇත්තක්ම සහ ඒත් එක්කම සානස දැන් බුදුරජාණන් වහන්සේගේ කීර්ති රාවය මේ ලෝකේ දෙවියන් අතර බඹුන් අතර මේ හැමදෙනාම අතර ඒක විහිදිලා තියෙනවා. එහෙමයි. එතකොට අපි කරන අපිට සත්‍යක්‍රියාව කරලා අපිට අවශ්‍ය නම් ඒ අයගේ පවා උදව් උපකාර ඉල්ලීමේ වැරදක් නැහැ. ඒ අයගේ පවා රැකවරණයක් ලබා දෙන්න පුළුවන් නම් මේකට. එහෙමයි. එහෙම ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. ඒසානන්සේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්නේ අපේ පැත්තේ ගුණධර්ම තිබ්බත් අනිවාර්යයෙන්ම සනස් දැන් එහෙම මොකක්වත් නැතුව නිකන් අපි එහෙම නිකන් සත්‍යක්‍රියා කරාට බෑ. එහෙමයි. එතකොට එහෙම ස්වාමීන් වහන්සේ ඔන්න ඔය විදිහට මේ බුද්ධානුස්සති භාවනාව ස්වාමීන් වහන්සේ අපට මේ පුදුමාකාර විදිහට හැම පැත්තකින්ම අපේ රැකවරණය සකස් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සන්නන්ස මේ ආසන්න කාලේ දැන් මේ කොරෝනා වෛරසයට මේ දැඩිව ගොදුරුන එක මහත්මයෙක් ඒ කියන්නේ මාරාන්තික තත්ත්වෙටම ගිහිල්ලා. ඉතින් මේ මහත්මයා ළඟ සාමිදියණිය එහෙම ළඟ ඉඳලා තියෙනවා. ඉතින් මේ මහත්මයා මේ ලොකුවට ධර්මයේ තුල හිටපු මහත්මයෙක් නෙවෙයි. එහෙමයි. ඉතින් එතුමා කියලා තියෙනවා ඒ කියන්නේ මරණාසන්න මොහොතේ දැනුණලු ඒ කියන්නේ මැරෙන්නම ගිහිල්ලා එයාට ඒ වෙලාවේ තමයි දැනලා තියෙන්නේ මේ ජීවිතේ මගේ දෙයක් නෙවෙයි කියලා.
කියන්නේ මේ මගේ දෙයක් නෙවෙයි මේ හුස්ම. එතුම සඳහන් කරනවා මේ විදුලි වේගෙන්. විදුලි වේගෙන් මේ කියන්නේ දැන් අපිට දැන් දිග හුස්මනේ එන්නේ පහළ යන්නේ. එයාගේ කෙටි කෙටි හුස්ම. ඒක යාර නවත්ත ගන්න බැරිලු, වැඩි කරන්න බැරිලු, අඩු කරන්න බැරිලු. ඒ කියන්නේ මේ ඉතින් වෛද්‍යවරු කියලා තියෙනවා ඔය මරණාසන්න මොහොතේ ඔය ඇති වෙන තත්ත්වයක් කියලා. ඒ වගේ එතුමා සඳහන් කරලා තියෙනවා ගොඩක් බය වුණා කියලා. ඉතින් ඒ වගේ වර්තමාන කාලේ වුණත් සාහිනාංශ එවැනි තත්ත්වයකදී එතන ඒ සාමියාගේ ඒ මහත්මයාගේ සාමිදීනේ සිහිපත් කරලා තියෙන එතකොට එතුමා හැබැයි පින්කම් කරලා තියෙනවා. ඒ පින්කම් සිහිපත් කරලා තියෙනවා. පින්කම් සිහිපත් කරනවත් එක්ක එතුමා සඳහන් කරලා තියෙනවා ජීවිතේ කවදාවත් නොවින්ද මානසික සුවයකට මම ඇදලා ගියා කියලා. එතෙන්ද තමන් තනි වෙන සමිනහස නේද? එහෙමයි. හැම දෙයකින්ම තමන් තනි වෙනවා. එතකොට තනි වුණාම අපිට යාළුවෙක් විදිහට ඉන්නේ, ඕ හතුරෙක් විදිහට ඉන්නේ අපි යට කරපු කර්මයක්ම තමයි. එහෙමයි. එතකොට දැන් බුද්ධානුස්සති සමාධිය වඩපු කෙනාට ඒ වෙලාවට එහෙම. බුදුරජාණන් වහන්සේ ළඟින් ඉන්නවා වගේ දැනෙනවා. එහෙමද? ඒ කියන්නේ සායනස දැන් අපි හිතමු දැන් අපි නන්නාඳුරන පළාතකට ගිහිල්ලා ලොකු අනතුරක් වෙනවා. ලොකු අනතුරක් වෙලා මොනවා හරි කරදරයක් වෙලා අපි අඳුරන කවුරුවත් නැහැ. අපි ගොඩාක් ආදරය කරන අපිට ගොඩාක් ආදරය කරන කෙනෙක් ළඟට ආවොත් අපිට එතනදී දැනෙන අස්වැසිල්ල මෙච්චරයි කියන්න බෑ. එතකොට ගොඩක් ලෝක සත්‍යයට මේ මරණාසන්න මොහොතේදී සාවින්හන්සේ එහෙම පිහිටට කෙනෙක් නැහැ. නමුත් බුද්ධානුස්සති සමාධිය ආදී වඩපු අයට මේක සත්‍යයක් මරණාසන්න මොහොතේ බුදුන් වහන්සේ දැනෙනවා. දැනෙනවා කියන්නේ අරමුණක් විදියට. ඒ කියන්නේ දැන් නොසන්සුන් වෙන්නෙත් නැහැ, කලබල වෙන්නෙත් නැහැ. ඒ වෙලාවට මේ බුදුරජාණන් වහන්සේ මේ ළඟ ඉන්නවා වගේ අරමුණක් විතර දැනෙනවා. ඉතින් අර ඔබ වහන්සේ සිහිපත් කළ දජග්ග සූත්‍රයේ තියෙන බය නැතුව, තැති ගැනීම නැතුව, ලොබ දැහ ගැනීම නැතුව මරණයටපත් වෙනවා. ජීවිතේ මරණාසන්න මොහොතේදී මරණයටපත් වෙනකොටත් ඉදිරියදා ජීවිතයේදීත් අපි මේ බුද්ධානුස්සති භාවන ඇති කර ගැනීම තුළින් ඔය බයස් එකක් නැතුව බොහොමත්ම හොඳින් ජීවත් වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට සායනාංශ දැන් ඒ පැත්තෙන් අපිට එක රැක්වරණයක්. ඊළඟට තියෙනවා දැන් මේ චතුරාර්යක භාවනාවල තියෙනවා අසුභානුස්සතිය. ඊළඟට මේ මරණානුස්සතිය. ඊළඟට මෙත්තානුස්සතිය වගේ. දැන් සායනාංශයේ තියෙනවා අනාගත බය කියලා සූත්‍ර හතරක් තියෙනවා. ඒ අනාගත බය සූත්‍රවල බුදුන් වහන්සේ දේශනා කරනවා දැන් තරුණ නම් තමන් තරුණ නම් හිතන්න ඕනේ මේ වෙලාවේ මට හොඳට පදම් වීර්ය වඩන්න පුළුවන්. මගේ ඇඟේ පැත්තේ හයිය තියෙනවා. හැබැයි ජරාවටපත් වෙනකොට ඇඟේ පැත්තේ හයිය නැති වෙනවා. කායික වේදනා බහුල වෙනවා. මානසික වේදනා බහුල වෙනවා. එතකොට මට එදාට මේ නිවන් දැකීමට අවශ්‍ය අනධිගත ගුණ ඇති කරගන්නට එදාට මට බැරි වෙනවා. ඒ නිසා මං අදම ඇති කරගන්න ඕනේ කියලා බය ඇති කරගන්න ඕනේ කියන්නේ අනාගත බිය. ඊළඟට දේශනා කරනවා දැන් නිරෝගී. දැන් අපිට කොරෝනා නෑ තාම එහෙම අපි හිතමුකෝ. අපිට එහෙම නෑ කියලා. ඒ කියන්නේ ආසාදන වෙලාද කියලා අපි දන්නේ නෑනේ ඇත්තට. තාම නෑනේ දන්නේ. එහෙමයි. ඉතින් අපි හිතමු දැන් බණහන අපි පින්නතුණු හිතන දැන් ඒ අනාගත බිය සූත්‍රයේ තියෙන්නේ. දැන් වර්තමානයේ නිරෝගී. හැබැයි හෙට මං ලෙඩෙක් වුණොත් අනිද්දා මං ලෙඩෙක් වුණොත් තව සතේකින් මං ලෙඩෙක් වුණොත් එතකොට මගේ ඇඟේ වේදනාව වැඩි. මගේ හොඳ සිහිය නැහැ. මගේ හොඳ නුවණ නැහැ. ඒ නිසා මේ වර්තමානයේ නිරෝගී ඉන්න මේ අවස්ථාවේ මම පදම් වීර්ය වඩන්න ඕන. එතකොට දැන් අපිට දැන් ඒ කියන්නේ ඒ හැඟීම සායනාංශ මේ දවස්වල හොඳට ඇති කරගන්න පුළුවන්. ඒක ඇති කරගන්න ඕනවටත් වඩා උදාහරණ අපිට ලැබෙනවා. එහෙමයි සායනාංශ. එතකොට දැන් කොරෝනා ව්‍යසනය දැන් හරියට ගේ දොර කඩින අත වනන තත්ත්වයකනේ තියෙන්නේ. එතකොට අපි හිතන්න ඕනේ හෙට ඒක ආසාදනය වුණොත්. ඉතින් මේ සමාජ ජාලා තුලින් ඔය ඉන්දියාවේ ඔය විවිධ රටවල් වල මේ ලංකාවේ පවා ඔය කොරෝනා රෝගීන් අවසාන මොහොතේ අත්දැකපු දේවල් පටිගත කරලා එහෙම අතුල් කරලා තියෙනවා. ඉතින් අන්නේ යා බල හිතන්න ඕනේ හෙට මම මෙයා වුණොත්. හෙට මේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණොත්. දැන් ඉන්දියාවේ අපි එකක් දකින්න හම්බුණා අපි සාවිනාංශ මේ තාත්තා කොවිඩ් හැදලා වැටිලා. දුව වතුර පොවන්න යන්න හදනවා තාත්තා ළඟට. අම්මා අදිනවා. අන්තිමට දුව මොකද කරන්නේ? ඉතින් දුවල කොහමද අඬන්න දක්ෂයිනේ. අඬාගෙන දුවනවා වතුර බෝතලේ තරම් තාත්තා ළඟට. තාත්තා බඳා ගන්නවා. බඳාගෙන මැරුණු තාත්තට වතුර පොවනවා. එතකොට අන්න ඒ වගේ මේ නොහිතන වෙලාවල ගෙදර ඉන්න තාත්තට ඇදගෙන වැටෙනවා. අපි දන්නේ මේකේ සභායසනංශ එහෙමමනේ. ඇත්තටම දැන් මේ වර්තමාන විසාමලා මහ නුවරක් වෙලාවනේ.
එහෙමයි දැන් අර එක ඡායාරූපයක් දකින්න හම්බුණා. දැන් ලංකාවේ මේ ආසන්න දවසක ඒ ස්වාමියා මේ මිය ගිහිල්ලා ඒ පෙට්ටිය මේ වාහනේට දානවා. එතකොට මීටර දෙකක් විතර මෙහා ඉඳන් සුදු වැඳගෙන නෝනයි දරුවෝ දෙන්නයි. ඒ නිකන් එලිමහනේ බිම වැටිලා වඳිනවා. ඉතින් මොකද කරන්නේ? නොහිතන වෙලාවක ඒ ස්වාමියා මිය ගිහිල්ලා කොරෝනා තුලින්. එහෙමයි. ඉතින් ආසන්න දවසක අපේ වෛද්‍ය අපේ මේ ත්‍රිවිධ හමුදාවේ නායකත්වයේ දරන කෙනෙක් මිය ගිහිලා තිබ්බා. ඒ නිසා අපිට තියෙන එකම රැකවරණේ සායනාංශ මේව ගැන හිත දැන් ඔය චතුරාර්යකා භාවනාවල යන මරණානුස්සතිය. මෙන්න මේ කාරණාදී අපිට ගොඩක් වැදගත් වෙනවා. ඇත්තම සනස දෙ මන්මනස්සතේ කියලා භාවනාවෙන් අරමුණු කිහිපයක් තියෙන එක වැඩි වීමේ. එකක් තමයි මරණයට බිය නැති කිරීම. එහෙමයි. ඒකේ කාර්මුණක්. ඒ කියන්නේ මරණයට ඇති බය නැති කරනවා. අනිත් එක තමයි මරණයට ඇති බය නැති කරන්නේ කුසලයේ ඉන්නකොට Tamanට මැරෙන්න බයක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒක එකක්. අනිත් එක ප්‍රධානම එක තමයි ස්වාමින්වහන්සේ අපේ තුල හෙට මැරෙන්න පුළුවන් ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන් කියන මේ මානසිකාරයත් එක්ක එහෙනම් මොනවා හරි දෙයක් ඉක්මනට කරගන්න ඕනේ. කුසලයක් කරන්න ඕනේ කියන අදහස එනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් ස්වාමින්වහන්සේ ඔය කියන්නේ මේකිනුත් සානහස නුවණින් සිහියෙන් වාසය කිරීම සඳහාමයි පෙළඹීම ඇති කරන්නේ. දැන් අපිට ලැබෙනවා වටින උපකරණයක්. එහෙමයි. ඒ උපකරණය අපිට හැබැයි දෙන්නේ මේකෙන් බොහෝම වෙන දේවල් වලින් කරන්න බැරි වටින දේවල් කරගන්න පුළුවන් මේ උපකරණය. හැබැයි මේක ගන්න වෙලාවක් මට කියන්නේ ඕනි වෙලාවක ගන්න පුළුවන්. ඒ උපකරණය මට හම්බුනොත් මම මොකද්ද කරන්නේ? මේ මොහොතේ ඊළඟ මොහොතේ හැම මොහොතෙත් ලබා ගන්න පුළුවන් ඒ ප්‍රයෝජනෙ ලබා ගන්නවා. ඒ ප්‍රයෝජනෙ එකෙන් හැර මට ආයෙ වෙන එකකින් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ අපේ මේ ජීවිතයත් ස්වාමීන් වහන්සේ වටින උපකරණයක්. අපේ සීලය වඩන්න, සමාධිය වඩන්න, ප්‍රඥාව ඇති කරගන්න. අපිට මේ මනුස්ස ජීවිතයෙන් පුදුමාකාර විදිහේ අපිට උපකාරයක් ලැබෙනවා. එතකොට මරණානුස්සති භාවනාව වැඩිම තුලින් අපිට ඇති වෙන සනස ධනාත්මක චින්තනයක්. දැන් බොහෝ දෙනෙක් හිතන මේක ඍණාත්මක චින්තනයක් කියලා. ඒක ඍණාත්මක වෙන්නේ මැරෙන්නේ නැහැ කියන අදහස තුල ඉන්න තාක් ඒක ඍණාත්මකයි. එහෙමයි. ඒ කියන්නේ සානංශ අපි නොමැරෙන අය කියන නිත්‍ය හැඟීම තුල ඉන්න අය ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙනවා. කාමයන් තුල හැසිරෙමින්. එහෙමයි. දැන් ඒ වගේ යට ස්වාමීන් වහන්සේ අර සනස දේශනා කරා වගේ මරණාසන්න වෙලාවේදී ඍණාත්මක චින්තන එනවා. එහෙමයි. එතන මරණයට බය වෙනවා. එතකොට දැන් මේක හොඳට වඩන කෙනා අප්‍රමාදී වෙනවා. මේ මොහොත තුල මම කොහොමද කුසල් කරන්නේ කියලා ඒ ගැන හිතලා ඉක්මනින් ස්වාමීන් වහන්සේ හැම පැත්තක්ම සකස් කරගෙන යාගේ ජීවිතේ ගොඩ නැගෙනවා. දැන් මරණානුස්සතිය වඩන කෙනා අපි හිතන්න නරකයි. පෞල ජීවිතේ එයා කඩාකප්පල් කරගනි. ආර්ථික පැත්තේ එයා වටගනි. මේ දේවල් වලින් එයා බැහැරව ක්‍රියා කරයි කියලා අපි හිතීම නරකයි. එහෙමයි සානංශ. මොකද මරණ සංඥාව වඩන හැමතිස්සෙම හිතනවා ලැබිලා තියෙන කෙටි කාලයක්. එහෙමයි. ඒ කෙටි කාලය තුළමයි දරුවොත් එක්ක හොඳින් ඉන්න ඕනේ. එහෙමයි. මේ කෙටි කාලය තුළ ස්වාමියා එක්ක මං ගුණවත් විදිහට ජීවත් වෙන්න ඕනේ. මට කෙටි කාලය තියෙන්නේ මෙයාලත් එක්ක ඉන්න. එහෙමයි. දැන් ඔය බොහෝ අඩදබර වෙන්නේ ස්වාමින්වහන්සේ නොමැරෙනව කියන හැඟීමෙන්නේ. එහෙමයි. දැන් ස්වාමියා ගෙදරින් යද්දී සමහර අය බැනලා යවනවා. ඒ කියන්නේ ඇත්තට දැන් මරණ සංඥා වඩපු කෙනෙකුට ගෙදරින් යන ස්වාමියා උනත් එහෙම හිතරිද්දවල යවන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම වෙන්නේ සානස්. එහෙමයි සානස්. කියන්නේ එන එක විශ්වාස නැහැනේ. එහෙමයි. දැන් මෙයා හිතරිද්දවල එළියට යවලා හවසට පෙට්ටියකින් නවත් මං කොහොමද ඒකට මුහුණ දෙන්නේ? එහෙමයි. කියන්නේ මරණ සංඥාව තියෙන අය හැමතිස්සෙම සානස් අනිත් අයගේ හිත රිද්දන්නේ නැහැ. මොකද දන්නවා මේ හිත රිද්දපු වෙලාවක මේ ජීවිතේ අහිමි වුණොත් මට මැරෙනකම් පිච්චෙන්න වෙනවා. ඒක වැඩියෙන් ඊට පස්සේ දැනෙන්නත් ගන්නවා එහෙම වුණොත් ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ විදිහට ඔන්න ඔය කියන විදිහට සානස දේශනා කරා වගේ අර මරණ සංඥා වඩනකොට අනිත් කෙනාගේ ජීවිතය පිළිබඳව අපිට අර තියෙන විශ්වාසකම් ඇති වෙන්නේ නැහැ. මොකද දැන් මගේ පැත්ත. මගේ පැත්ත ගැන හිතනකොට මේකත් ඊළඟ මොහොතේ වැටෙන්න පුළුවන්. එතකොට ඒත් එක්ක ස්වාමින් වහන්සේ අර
තමන්ට අර බාහිර සමාජයත් එක්ක සමගි සම්පන්න වෙන්න අදහස් ඇති වෙනවා. තමන්ගේ බිරිඳට යුතුයකම් නොකර මැරෙන්න ස්වාමියෙක් කැමති නැහැ. ස්වාමියාට යුතුයකම් නොකර මැරෙන්න බිරිඳක් කැමති නැහැ. එතකොට දරුවන්ට දෙමාපියන්ට යුතුයකම් නොකර මරණයටපත් වෙන්න මව්පියෝ දෙව් දරුවෝ කැමති නැහැ. එතකොට මේ මරණ සංඥාව වඩන කෙනා බලන්නේ හැම මොහොතකම ඊළඟ මොහොතේ මගේ යුතුයකම මං කරන්න ඕනේ. මොකද දැන් අපේ යුතුයකම් වුණා පස්සට දාන ගතියක් තියෙනවනේ. එහෙමයි සයන්නාංශ. කුසලේ වුණත් පස්සට දාන ගතියක් තියෙනවනේ. හෙට කරනවා අනිද්දා කරනවා. එහෙම කියලා. එහෙමයි සයන්නාංශ. දැන් ඕක මතක් වුණ මට සිද්ධියක්. දැන් එංගලන්තේ තියෙන විලියම් කුමාරයා. එහෙමයි. හැරි කුමාරයා. කියන්නේ ඩයනා කුමරියගේ බාල පුතා. මේ බාල පුතාට අවුරුදු 12 දී තමයි ඩයනා කුමරිය රියානතුරකින් මිය යන්නේ. එදා රෑ මේ හැරි කුමාරයාට කතා කළා දුරකථනයෙන්. ඒ දුරකථනයෙන් කතා කරපු වෙලාවේ මෙයා සාමාන්‍යයෙන් එහෙම දුරකථන සංවාද වලට කැමති නැති කෙනෙක්. මෙයා කතා දැන් අපේ අතුරුත් එහෙම වෙන්න පුළුවන්. දැන් අම්මා කතා කරනවා එක ඕනට පාට කතා කරනවා. කොයි වෙලේද තියන්නේ කියන අදහසින්. يعني හැංගීමෙන් එයත් එක්ක කතා කරන කැමැත්තෙන් කතා කරන්නේ නැහැ. තාත්තගෙන් දුරකථන නැමතුමක් එනවා මේ يعني ගණන් ගන්න. අර කියන්නේ උඩින් පල්ලෙන් කියලා. එතකොට මේ හැරි කුමාරයා එදා ඩයනා කුමාරිය මිය ගිය දවසේ يعني මව්තුමිය එයාගේ දුරකථන නැමතුමක් ඇවිල්ලා. මේ යන්න සුළු වෙලාවකට කලින්. මේ කුමාරයා කතා කරලා තියෙන අකමැත්තෙන්. අකමැත්තෙන් කතා කරලා මං තියනවා කියලා ෆෝන් එක තියලා. දැන් ඩයනා කුමාරිය මිය ගිහිල්ලා අවුරුදු 20කට ආසන්නයි. ආසන්න කාලෙකේ හැරි කුමාරයන් අහලා තියෙනවා ඔබගේ ජීවිතයේ තියෙන පසුතැවිලිදායකම දේ මොකද්ද? කියලා තියෙනවා එදා අම්මා මට කතා කර වෙලාවේ මං ඕනවට එපාවට අම්මට කතා කළා. ඒ පසුතැවිල්ල තමයි මගේ ජීවිතේ ලොකුම පසුතැවිල්ල කියලා. හැබැයි හැරි කුමාරයා මරණ සංඥාව අඩු කෙනෙක් නම් මගේ මෞතුමිය ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන්. ඕනම වෙලාවක මැරෙන්න පුළුවන් ස්වභාවයේ අම්ම කෙනෙක් කියලා. ඒ කියන්නේ එවැනි ලෝක ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා කියන ඒ මරණ සංඥාව මරණය ගැන හැඟීම හිතේ වැඩ කරා නම් මෙයා ඒ වෙලාවේ ඒ අම්මට ඔහොමනේ ප්‍රතිචාර දක්වන්නේ. එහෙමයි සන්න. ඔබ වහන්සේ කිව්වා වගේම සිහිපත් කළා වගේම පින්වත්නි මේ මරණ සංඥාව වඩන අය. ඒ කියන්නේ අපේ ජීවිතවල තියෙන ඇත්ත தත්ත්වයේ අවිනිශ්චිත ස්වභාවය. ඒ ජීවිතවල අවිනිශ්චිත ස්වභාවය දන්න අය හැමතිස්සෙම බලනවා හිත නිදහස් කරගන්න. එකක් එයා මැරුණොත් මම මෙයාට යුතුයකම් කළා කියන නිදහස හිතරෙන්න ඕන. තමන් මැරුණොත් තමන් මැරෙද්දි නිදහසක් එන්න ඕන මම මේ හිටපු කාලේ මෙයාලට යුතුයකම් කළා කියලා. එහෙමයි. අනිත් එක සනස් දැන් ඔය මනසත් අර සනස් දේශනා කරා නිදහස් කරගන්නවා කියලා. ඉතින් ඔය තියෙන අපේ නිත්‍ය සංඥා හින්දන සන්නහස අපිට ඔය අදහස් වෙන්නේ හැමදාම ඉන්නවා වගේ. හැමදේම තමන් සතු කරගෙන තමන්ට ඕනි විදිහටම හැමදේම වෙන්න ඕනි. අර ඒ වගේ අර අදහස් ඇති වෙන්නේ ඔන්න ඔය සංඥාවල් නැතිකම හින්දා. හරියට නීති තියෙනවා. හරියට මේ ගැටීම් තියෙනවා. හරියට බදා ගැනීම තියෙනවා. මේ වාගෙන් සාමෙන් වහන්සේ මනස නිදහස් කරගන්න මේ වර්ණානුස්සතිය වඩන කෙනා උපරිමයෙන් සාන්හන්සේ පෙළඹෙනවා. මොකද එයා දන්නවා දැන් මේ මොහොතේ අත්දැකීමක් විදිහට සාමෙන් වහන්සේ අපි දැන් කෙනෙක් දැනගත්තොත් තව මොහොතකින් තමන්ගේ මරණය සිද්ධ වෙනවා කියලා. එතකොට එයා මොන වගේ ප්‍රතිචාරයක යෙදෙයිද? එතකොට ඒ මානසික වශයෙන් අර අල්ලගෙන ඉන්න, ඒ රඳවාගෙන ඉන්න ඒ මානසික උපාදානයන් වලින් මනස නිරවුල් කරගෙන යුතුයකම් කරගෙන බොහෝමත්ම අර සැනසෙලිදායක නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් මේ මානසිකත්වය ඇති කරගත්තාම. එහෙමයි සයන්නාංශ ඔය මේ උපාදාන කියන වචනේ දාපු හින්දා සිහිපත් කරමු නිසා සිහිපත් කරන්නේ දැන් ඕනම අකුසලයක් එක්ක සයන්නාංශ එකතු වෙනවානේ සාධාරණ අකුසල සාධාරණ චෛතසිකයක් විදිහට මෝහය. එහෙමයි. ඔය මෝහය කියන්නේ ස්වාමින්වහන්සේ නිකාර අපි හිතමු ඇල් වතුරට දාන්න පුළුවන් නම් මත් වෙන මොන හරි ද්‍රව්‍යයක්. ඒතර ඇල් වතුරට මත් වෙන ද්‍රව්‍ය දැම්මට පස්සේ ඒක මත් වතුරක් වෙනවා. කියන්නේ ඒ වතුරේ මත් ගතියක් ඇති කරනවා ඒ මත් මොන හරි දෙයක් දැම්මොත්. අන්න ඒ වගේ අපේ හිතේ ඕනම අකුසලයක් සායනහස උපදිනකොට ඒ අකුසලයක් එක්ක අපි මත් වෙන්නේ මෝහය නිසා. එතකොට දැන් උපාදාන මේ ලෝකේ සම්බන්ධ තියෙනවා නම් ඇලීම් මේ ලෝකේ සම්බන්ධ තියෙනවා දැන් සාමාන්‍ය කෙනා ආදරෙන් මත් වෙනවා කියලා. එහෙමයි. ආදරෙන් මත් වෙනවා කියන සායනහන්සේ ආදරයක් තවත් කෙනෙක් ගැන ඇති වෙනකොට ඊට සාපේක්ෂව මෝහය ඇති වෙනවා.
ආදරය වැඩි වෙන්න මෝහය වැඩි වෙනවා. තව බරපතල වචන උමතු වෙනවා කියලා. එහෙමයි සවන්නාස. එතකොට අපේ හිතේ හැමතිස්සෙම අකුසලයක් උපදිනකොට අර මෝහය කියන හිත මත් කරන හැඟීම උපදිනවා. එහෙම. එතකොට ඒ උපාදාන ආදරයන් එක්ක ජීවත් වෙන අය මත් වෙනවා වගේ ඉන්නේ. ඔය මත් ගතිය නැති වෙනවා මරණ සංඥාවේ. එහෙමයි. මරණ සංඥාව භාවිතා කරන්න ඔය මත් ගතිය අඩු වෙලා අර මත් වෙලා ඉන්න ගතිය අර බමන ගතිය නැති වෙලා එහෙමයි. සයනද හොඳ සිහියෙන් කල යුතු දේ සිදු කරන. දැන් රාග හිතක් හරි වෙන්න පුළුවන්. රාගෙනුත් මත් වෙනවානේ. ඒ රාගයෙන් මත් වෙන රාගයත් එක්ක උපදින මෝහය නිසා. මොහේ නිසා. ඒ වගේ දේශයෙන් මත් වෙනවා, ආලයෙන් මත් වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ සයන්නාංශ ඒ උපදින අකුසල් එක්ක මෝහය වැඩ කරන නිසා. හැබැයි ඒ මත් ගතිය නැති කරන අමෝහය මරණ සංඥාවකින් අනිත්‍ය සංඥාවකින් ඒකට එකතු වුණාට පස්සේ අර මත් ගතිය අඩු වෙලා හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් බාටපත් වෙනවා. එහෙමයි. දැන් ඔය සනස ධම්මපදේ මට එක ගාථාවක තේරුම මතකයි. බුදුරජාණන් වහන්සේ ඒකින් දෙන අදහස තමයි මැරෙන මිනිස්සු කියලා Tamanට හිතෙනකොට අර ඇති වෙන අකුසල සහගත සිතවිලි වෛරය කලහ සංවාද මේ ඔක්කොම නැති වෙනවා කියනවා. එහෙමයි. දැන් ඇත්තටම සාන්නහස ඔය කලහ කිරීම, වාද කිරීම, වෛර කිරීම මේ ඔක්කොම කරන්නේ ඔය මම මැරෙනවා කියන මැරෙන කෙනෙක්ගේ සංඥාව නැති වුනහම සමාජ බෙදීම් ඇති කරගෙන තමන්ගේ පැත්ත ගොඩනගා ගන්න වැඩිපුර අධර්මයෙන් හරි ක්‍රියා කරමින් මේ හැමදේම කරන්නේ මැරෙන කෙනෙක් කියන අදහස නැති වෙනකොටනේ. එතකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මැරෙන කෙනෙක් කියලා තමන්ට තේරුණාම කලහ විවාද ආදිය අර මත්හිම් ගති මොකද ඔය මත් වෙන ඒවා ඔක්කොම දාලා යන්න වෙනවා කියන අදහස එනකොට සවනස දේශනා කරා වගේ ඇත්තටම මම මේ මානසිකව අල්ලගෙන ඉඳීමෙන් ඇති වැඩක් නැහැ කියලා යාට අදහසක් එනවා. ඒ වෙලාවට අපි හිතමු දැන් මේ අපි හිතමු ගෙදරක ඉන්න යම්කිසි කෙනෙක් මේ කන පිට ඇඳුමක් ඇඳගෙන යනවා. එහෙමයි. මේ කන පිටට ඇඳුම ඇඳගෙන යන්නේ. හැබැයි මෙයා හිතන්නේ හොඳ පිට ඇඳගෙන ඉන්නවා කියලා. දැන් එහෙම දැන් බණහන අපි පිනතරත් වෙලා ඇති. හැබැයි මගදී එකපාරට නිකන් ඇඟ දිහා බලද්දී මෙන්න කන පිට. එහෙම. එතකොට අවුන පුදුම සිහියක් එනවනේ සයන්නාංශ. ඒ කියන්නේ මේ වැරදි අරමුණක මම හිටියා නැත්තම් වැරදියට මේක ඇඳගෙන ආවිල කියලා ඒවට අපට හොඳ සිහියක් එනවා. අන්න ඒ වගේ තමයි මේ අකුසල ධර්ම ඔස්සේ මේ සැප සම්පත් ආදී ඔස්සේ මේවා తాවකාලික දේවල් කියලා එහෙම අදහසක් නැතුව මේවා ඔස්සේ මර පෙරලි තියෙන හිතට අර මරණ සංඥාව ස්වාමීන් වහන්සේ මරණානුස්සති භාවනාවකින් ගැඹුර නැති වුණොත් එහෙමයි. අර කන පිට ගැහුණු ඇඳුම දැක්කම ඉන්නේ අපිට මහා සිහියක්. අන්න ඒ වගේ මහා සිහියක් ඇවිල්ලා තමන් අර හොඳ පිට හරවන ඊට පස්සේ අන්න ඒ වගේ තමන්ගේ සියලු වැරදි සංකල්ප ටික බැහැර වෙලා නිවැරදි සංකල්ප ඇති කෙනෙක් බවට පත් වෙන්නට මරණ සංඥාවේ ගැඹුරු ඒකට දැන් මරණ සති සූත්‍රයේ තියෙන තික්කන මරණ සති කියලා. ඒ කියන්නේ තීක්ෂණ මරණ සතිය. දැන් අපේ පින්නතුනුත් ගොඩක් අය දැන් මරණය ගැන දන්නවා. මරණය ගැන දැනගත්ත පමණින් හිත වෙනස් වෙන්නේ නැහැ. අන්දසනසේ මරණය ගැන දැනගත්තත් ගොඩක් දිනේ බලන්නේ මරණය අනිත් පැත්තට දාන්නනේ. එහෙමයි. උදාහරණයක් ගත්තොත් දැන් මරණය ගැන කල්පනා කරනකොට මට හිතෙන්න මගේ ළඟ ඉන්න කෙනා මැරුණාම මං කොහොමද හිත හදාගන්නේ? එහෙමයි. දැන් මේක මගේ මරණය වෙන්නේ. එහෙමයි. ඒක හිතා ඒ කියන්නේ මගේ මරණයදී මම හිත හදාගන්නේ කොහොමද? ඒ පැත්ත ගැන හිතෙන්නේ නැහැ ගොඩක්. එහෙමයි. එතකොට ඔය මරණය ගැන කතා කරනකොට සනසොයි දෙපැත්තම නේද? ඔය දෙපැත්තම අපි බලන්න ඕනේ. එහෙමයි. අර පැත්තේ මරණයක් වුණොත් මං ඒකට මුහුණ දෙන්නේ කොහොමද? මම මැරුණොත් එහෙමයි. ඒකට මුහුණ දෙන්නේ කොහොමද? එහෙමයි. ඒක ගොඩක් වටින කාරණාවක්. එහෙමයි. ඒක මේ අපි තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ඊළඟට සයන්නාංශ මේ විදියට මරණානුස්සති භාවනාව එතකොට නිරන්තරයෙන් වඩන්න වෙනවා දැන්. හැම භාවනාවකදීම තියෙන සයන්නාංශ ආසේවිතෝ භාවිතෝ බහුලීගතෝ. එහෙමයි. ආසේවිතෝ කියන්නේ නිතර සේවනය කරන්න. එහෙමයි. භාවිතෝ කියන්නේ මේක මේ ආසේවනය කරලා බහුල කරන්න. මේ බලවත් කරන්න. ඊළඟට ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. මේක බහුල කරන්න. බහුල මේ භාවනාව වඩන්න. එහෙම යම්කිසි හැඟීමක් දැන් මරණ සංඥාව වුණත් එහෙම ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ කියන ඒක ඔස්සේම ගියොත් තමයි ගැඹුරු මරණ සතියක් බවට පත් වෙන්නේ. එහෙමයි. බුද්ධානුස්සතිය වුණා බුදුන් වහන්සේ ගැන තියෙන හැඟීම පින්නත් මේ ගැඹුරු හැඟීමක් වෙන්නේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ තුලින්. ඒකනම් ඒක සනස අපි හැමෝම හිතට ගන්න ඕන එකක්. එහෙමයි සයන්ස. සමහර අය හිතනවා මේ කෙටි කාලයක් වඩලා ලොකු
අත්දැකීමක් ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙනවා. සමහර අය කලකිරෙන සානස පොඩ්ඩක් කරලා හරියන්නේ නැති වෙනකොට. ඇත්තටම සනස එහෙම ඉන්න සමහර අය භාවනා වලදී අහන එකක් තමයි කී පාරක් වඩන්න ඕනේද? මේ කොච්චර කාලයක් වඩන්න ඕනේද? ඔය වගේ ප්‍රශ්න අහන්නේ. ඉතින් මේක සමහර වෙලාවට සනස මේ සාරවත්ව පවතින පොළව හාරනකොට යම්කිසි විදිහකින් උල්පත් එනවද? ඒ පොළවේ සාරයට අනුකූලව ඒ වගේ තමයි අපේ හිතත්. අපේ මානසිකාරයත් අපි යම්කිසි විදිහකින් අපේ සීල සමාධි ප්‍රඥාදී වඩලා තියෙනවද? ඉතින් ඒ වඩලා තියෙන මොහොතකදී සීලේ බහුලීකృత කළ තියෙන අවස්ථාවන් වලදී අපි යම්කිසි විදිහේ කමඨහනක් පඩනකොට සමහරට විනාඩි 10න් 5න් ඒ අදාළ කමඨහනේ ප්‍රයෝජනෙ ලැබෙනවා. එහෙමයි. සමහර අයට දින ගණන්, වරු ගණන්, මාස ගණන් දඟලන්න වෙනවා. එහෙමයි. දැන් ඔය එක අපි ඕනිතරම් කතා තියෙන ස්වාමීන් වහන්සේ දැන් එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 30ක් භාවනා කළා මේ ඵලයක් ලබා ගන්න බැරි වුණ අවුරුදු 30ක් භාවනා කරන් පස්සේ තමයි ඵලයක් ලබා ගත්තේ. ඒ කියන්නේ මේ හොඳ ශිෂ්‍ය පවා හදපු ගුරු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අර ඒ කෙනාගේ ඒ පුරුදු ඒ කෙනාගේ සම්පූර්ණනේ ගුණයන් එක තමයි මේක වැඩෙන්නේ. ඒතර අපි අරමුණක් විදිහට තියාගන්න ඕනේ. මම බුද්ධානුස්සති භාවනාවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙන ඉස්සර වූ ශ්‍රද්ධාව ඇති වෙනකම් මගේ මේ ගමනමයි යනවා. එහෙම දැන් සමහර අය දැන් පැයක් භාවනා කරනවා කියලා යනවා. ඒ පැය අවසානයේ යන බලාපොරොත්තු වෙනවා ලොකු හැඟීමක්. ඒක ආවේ නැත්තම් ඉච්ඡා බංගත්වයකටපත් වෙනවා. එහෙම තවත් සමහර අය දැන් ඔය ඒකත් සන්නස සිහිපත් කරමු. තවත් සමහර අය දැන් පැයක් භාවනා කරනවා කියලා හිතාගෙන යනවනේ. දැන් ඒ අයගේ තියෙන්නේ අරමුණ හැඟීම ඇති කර ගැනීම නෙමෙයි. කොහොම හරි මේ පැය මේකේ ඉන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කුසලයක් වැඩනවද නැද්ද ඒව දාලා නැහැ. පැයක් හිටියොත් හරි. දැන් මම මේ පැයක් ඉන්නේ කොහොමද කියලා තමයි යන්නේ. එහෙමයි දැන් සමහර අය කරනවා කියන්නේ හඳුන් කුර පත්තු කරනවා. හරිද? හඳුන් කුර ඉස්සරහා පත්තු කරගෙන ඇස් වහගෙන හඳුන් කුර ඉවරනකම් භාවනා කරනවා. අතරමැදදී 5-6 වතාවක් ඇස්සට බලනවා හඳුන් කුර ඉවර වෙලාද කියලා. අර කේන්ති ඒක මොකද තිබ්බා වගේමයි. අනිත් එක සාහනස දැන් ඔය අපි කියමුකෝ දැන් පැයක් භාවනා කළා එතෙන්ට විතරක් සීමා කිරීමෙන් තව විනාඩි 10ක් භාවනා කළා යාට සමාධියකට යන්න පුළුවන් ඉඩ සකස් වෙනකොට එයා එතනින් නවත්තන එක කොච්චර අපරාධයක්ද? එහෙමයි සාහනස. එතකොට මේ කියන්නේ කොහොමවත් භාවනාවක් කරන්න නැති කෙනෙක් වෙලාවක් වෙන් කරගෙන එහෙම භාවනා කරන එක වැදගත්. කෙරෙන්නෙම නැත්තම්. නමුත් අර අපි හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි සාහනහංශ මම භාවනා කරනකොට මගේ අරමුණට මම ළඟා වෙනවද කියලා අපි ස්පර්ශ කරන්න ඕනේ. ඒක වෙලාවවත් පැයවත් නෙවෙයි. ඒ හැංගීම උපදින කම්ම ඉතින් ඒක අවුරුද්දක්ද දෙකක්ද සතියක්ද දෙකක්ද එහෙම දාලා නැහැ. එහෙම දාලා නැහැ. ඉතින් මෙහෙමයි ටික සානසක පුරුදු කරොත් අපි ටික ඒ අදාළ අරමුණට ලං වෙනවා. එහෙමයි. එතකොට ඒක අපි පුරුදු පුහුණු කරලා අරමුණට ලං වුණාට පස්සේ අපි කියමු සානහසේ බුද්ධානුස්සතිය තුළින් අපි දේශනා කරන්නේ සමාධිය. එතෙන්ට ලං වුණාට පස්සේ නැවත ඒක උපදවා ගැනීමට අපිට පහසුකමක් තියෙන වෙනදට වඩා. එහෙමයි. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ විශේෂඥයෙක් බවට පත් වෙන්න වෛද්‍යවරයෙක් බවට පත් වෙලා විශේෂඥ භාවයකට යන්න එයාට අපහසුයි. පුදුම කැපකිරීමක් කරන්න වෙනවා. හැබැයි එතෙන්ට ගියාට පස්සේ එයාට එතන රැඳී ඉඳීම හැකියාවක් ලැබෙනවා. එහෙමයි. එතෙන්ට යන්න අමාරුයි. නමුත් එතෙන්ට ගියාට පස්සේ එතන ඉඳලා එයා හරිම පහසු ජීවිතයක් ගෙවනවා. දැන් ඔය තව පුංචි පුමාවක් කිව්ව දැන් අපි කියපුවා දැන් වනයක් මැද තියෙනවා විලක්. එහෙමයි. ඒ විලට යන්න තියෙන්නේ කැලෑවක් මැදින්. එහෙමයි. දැන් මෙයා මොකද කරන්නේ? එක්කෙනෙක් ඉතින් මේ විල තියෙන තැනට අමාරුවෙන් මේ පාර හොයාගෙන යනවා. හැබැයි එහෙම වරින් වර දැන් සමහර අය මෙහෙමයි. සමහර අය එකපාරටම භාවනා කළා මාසයකට පැයක් භාවනා කළා චතුර්ථ ධ්‍යාන බලාපොරොත්තු වෙනවා. ඒක වෙන්නේ නැහැ. එතකොට දැන් මේක දැන් ඒ භාවනාව කියන එක නැවත භාවිතා කරන්න ඕනේ සාමිනහස. දැන් අර පුද්ගලයා එකපාරක් අමාරුවෙන් මේ කැලේ කපාගෙන ඒ අදාළ තැනට ගිහිල්ලා ආයි
මාස ගානකින් ගියොත් ආයිත් අර කැලේ එහෙම වැහිලා. ඒ පාර හදාගෙන ගියට වැඩක් නැහැ. ඉතින් නැවත නැවත යනකොට අන්තිමේදී යාට මුලින්ම අර තැන්ට යන්න අමාරු වුණා. අන්තිමේදී පාර හදාගෙන ගල් ඉවත් කරගෙන ඒ අදාළ විලතින තැන්ට යන්න පුළුවන් වුණා. අමාරුවෙන් ගියේ. එහෙමයි. හැබැයි යා නැවත නැවත යන්න පටන් ගත්තොත් පාරවල් හදන්න ඕනේ නැහැ. අඩිපාර හැදෙනවා. අඩිපාර ඉබේටම හැදෙනවා. එහෙමයි. එතකොට ඕන වෙලාවක යාට ආයෙ එතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ අපි භාවනා කිරීමේදී සාමණේරහන්සේ මේ සතර කමඨහනේදී විශේෂයෙන්ම එහෙමයි. අපි තේරුම් ගන්න ඕනි කමක් තියෙනවා. මුලින්ම කොහොමත් අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි අපි උත්සාහවන්ත වෙලා ඒ අදාළ අරමුණට ගිහිල්ලා නැවත නැවත ඒකට යනවා නම් එහෙමයි. ඒ අදාළේ සුවේට යනවා නම් අපිට සම්නංශ ඒක අපි කියන වශීකృత වෙනවා කියලා. ඒක වශී කරගන්න පුළුවන්. ධානය වගේ තත්ත්වයකට ගියාට පස්සේ ඒවා වශීතා කිරීම එහෙමයි. වශීතා කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඒක දැන් තියෙන්නේ දැන් වසුපැටියෙක් ඉන්නවා නම් දැන් ඔය වගේ මට්ටමකට ආවට පස්සේ සායනාංශ දැන් එහෙමයි. එළදෙනයි වසුපැටියා ඉන්නවා. වසුපැටියා මේ සෙල්ලමට යනවා. එහෙමයි. වසුපැටියා සෙල්ලමට ගියත් පින්නත් මොකද වෙන්නේ මේ වසුපැටියට හැමතිස්සෙම අදහස තියෙන්නේ අම්මගේ අස්සට යන්න. කියන්නේ යාට මේ ලෝකේ ලොකුම සැපේ තියෙන්නේ අම්මා ළඟ. අම්මා. අන්න ඒ වගේ ඔය වගේ අර නැවත නැවත ආසේවිත භාවිත බහුලීකృత කරලා යම්කිසි සමාධියක් විදර්ශනා සමාධියක් සායනාංශ හරි ඇති කරගත්තොත් බුද්ධානුස්සති සමාධියක් හරි ඒ සමාධිය තමයි ඒ සමාධිය තුළ ජීවත් වෙන මොහොත තමයි මෙයාට මේ ලෝකේ ලොකුම සැපේ ලැබෙන වෙලාව. එහෙමයි. ඒ නිසා දැන් ඒ වගේ කෙනෙක් වැඩට ගියත් සායනාංශ එයාට දැන් අපි දැන් ඔය මොකක් හරි වැරදි සතුටක් ලබන්න උත්සාහ පෙළඹිච්ච කෙනෙක් ඉන්නවා කියලා. එතකොට වැරදි සතුටක් විඳින්න පෙළඹිච්ච කෙනාට වැඩට ගියත් ඒ වැරදි සතුට දැන් හවසට හරි හෙට හරි විඳින්න යන එක මතක් වෙනව හැමතිස්සෙම. එහෙමයි. කොහොමද වැරද යෙදෙන්නේ කියලා. එහෙමයි. ඒ කොහොමද මම විඳින්නේ? ඒකට පරිසරය හදාගන්නේ කොහොමද? අන්න ඒ වගේ මේ වගේ බුද්ධානුස්සති හරි මරණානුස්සති හරි එහෙම සමාධියක් උපදවාගෙන සායනාංශ ඒක අර වහන්සේ කිව්වා වගේ හොඳට පුරුදු කරලා ඒක වශී කරගත්ත කෙනාට වැඩට ගියත් කල්පනා වෙන්නේ අද ගෙදර ගිහිල්ලා භාවනා කරන්න කොහොමද වෙලාවක් හදාගන්නේ. එහෙමයි. ඊළඟට මේ නිවාඩු දවසක දැන් එන සෙනසුරාදා නිවාඩු ඉරිදා නිවාඩු. ඒ දවස් දෙකේ මම කොහෙද යන්නේ භාවනා කරන්න හොඳ තැනකට. එහෙමයි. කියන්නේ වරදේ බැඳෙන කෙනා වරදේ බැඳෙන්න වරදේ බැඳීම තුළ සැප විඳින්න සංසාරේ අපාගත වෙන්න හේතු වෙන දේවල් කරන්න සැලසුම් හදින්න වගේ භාවනාවක් තුළ සමාධිය අධ්‍යක්ෂක ශ්‍රාවකයන් සැලසුම් හදනවා සමාධි සැපේ විඳින්නේ කොයි වෙලේද කියලා. ඒකත් එහෙම සනස අනිත් එක දැන් බොහෝ දෙනෙක්ට මේ අදහසක් එන්න පුළුවන් එහෙම ඉතින් ගිහි ජීවිතේ ඉඳගෙන අපිට ඔබ කරන එක කරන්න පුළුවන්ද එහෙම කියලා. එහෙමයි. සානහස දැන් කය හදන්න ඕනි තරම් අපි උත්සාහවන්ත වෙනවා. ජිම් එකට යන්න වෙලාව තියෙනවා. ඒකට යන්න වෙලාවක් තියෙනවා. අනිත් එක මේ අය සමහරවිට භාවනා කරන්න විනාඩි 10ක් 15ක් හෝ පැයක් වෙන් කරන්න බැරි අයට හදිසි සීනි හැදිලා හරි මොනවා හරි ඔය කොලෙස්ටරෝල් හැදිලා හරි කිව්වොත් එහෙම පැය ගණන් දුවන්න වෙලාව හදාගන්න පුළුවන්. ඉතින් ඒවත් ඉතින් කෙරෙන්න ඕනි දේවල්. ඇත්තට සානස දැන් අපි තුන් දැන් මේ කාලේ කෙනෙක් ඉන්නවා කොහේ භාවනාද ළමයිගේ වැඩ දෙමව්පියන්ගේ වැඩ කොරෝනා හැදිලා කොරෝනා මධ්‍යස්ථානයකට අරගෙන යනවා. එහෙමයි. දැන් ඉන්නවනේ. එහෙම ඉන්න වෙනවනේ. ඉන්න වෙනවනේ. එහෙමයි. එතකොට අර නැති වෙලාව ඇවිල්ලා. එහෙමයි සානස. ඒක තමයි දැන් අර ඇත්තටම අපි හිතන්න ඕනේ සානස මේ වෙන මොනවත් නෙවෙයි ඇත්තටම මේ වැඩ කල් දාන එක ඒකත් කරන්නේම අවිද්‍යාව හින්දා. ඒක තමන්ම මුලා වෙලා තියෙන ඇත්තටම. ඒක හිතේන වංචානේ සාන වංචනික අදහස් වංචනික ධර්ම. ඒවට අහු වෙලා මේ අන්තිමේදී හිත විතරයි මේ මරණාසන්න වෙලාදී මේ කයත් සාමින් වහන්සේ නේද? කයත් අපිට පිහිටක් නැති වෙනස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. අත උස්ස ගන්න බෑ. අපේ මේක ඉන්ද්‍රියක්වත් වැඩ කරන්නේ නැහැ. දැන් ඒතර මේ හිතත් එක්ක Taman තනි වෙනවා. ඒතර මේ හිත හදාගත්තේ නැත්නම් Tamanට දකින්න වෙන්නේ අත්දැකීම් ගැන හිතරවත් අපි මේ හිත හදා ගැනීම හිත පුහුණු කිරීමට තමයි උත්සාහවන්ත වෙන්න ඕනේ. එහෙමයි සාන්නංශ මේ දැන් අපි අපේ ජීවිතයේ බොහෝ අයට උදව් කරන උපකාර කරනවා. එහෙමයි. එතකොට දැන් ඊට වඩා අපි ඇත්තටම සලකන්නේ ශරීරෙට. එතකොට දැන් ජීවිතයේ දැඩිව ගිලන් වෙච්ච අවස්ථාවක ඊළඟට මරණාසන්න මොහොතක ඒ කියන්නේ බාහිර ලෝකයාගේ පිහිටක් නැති වෙනවා. ඊළඟට ලොකුම දේ තමයි අවුරුදු ගාණක් තිස්සේ කවල පොවල නාවලා කියවලා මේ හදපු
මේ ශරීරෙත් ඒ වෙලාවට අවසඟ වෙනවා. කියන්නේ වසඟයට ගන්න බැරි වෙනවා. හරව ගන්න බෑ, පෙල්ල ගන්න බෑ. එතකොට හුස්ම ටිකවත් නිදහසේ ගන්න බෑ. එතකොට ඒ කියන්නේ දෙපැත්තෙන්ම අසරණයි. එහෙම තමයි ඇත්තටම දැන් යාළුවෝ 5 දෙනෙක් මට එක ළඟ ඉඳලා අහක බැලුවා වගේ ඉන්නේ. එහෙමයි. දැන් මගේ යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා හැම දෙයකටම බෑ කියලා රැයක් දවාලක් නැතුව එන. එහෙමයි. දවසක මං ඒ යාළුවගේ උදව්වක් ඉල්ලනවා. එක්කෙනෙක් ගාවට යනවා. අනේ මට මේ උදව්ව කරලා දෙන්නකෝ. අච්චර උදව් කරපු කෙනා පැත්තවත් බලන්න. එකපාරට නේ. එකපාරටම කොච්චර දුකක් එයිද? එහෙම. හරි මෙයා නැත්තම් අනිත් කෙනා හරි ඉන්නවනේ කියලා එයා ගාවට යනවා. එයාගෙනුත් ඒ ටිකමයි. ඔහොම 5 දෙනා ගාවටම ගිහිල්ලා රැකවරණයක් නැති වුණොත් ස්වාමින්වහන්සේ මට මොන වගේ හැඟීමක් එයිද? අන්න ඒ වගේ කවදා හරි අද පණ දෙන්නම් වගේ ඉන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය පෙන්නපන් කියනකොට පෙන්නනවා. එහෙමයි. මේ අහන්න දෙන්න කියනකොට අහනවා. ඇහෙන්න සලස්වනවා, අස්සවනවා. ඕවා එකක්වත් කනකට අහන්න නැති අවස්ථාවක් එනවා. එහෙමයි. එදාට ඉල්ල දෙන්නේ නැති වෙනකොට හිත පීඩාමයි ඇති කරගන්න වෙන්නේ. එහෙමයි. ඉතින් මේ දේවල් මේ ඉන්ද්‍රියන් වල ඇති අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කළා හිත හදා ගැනීමට අපි ගියේ නැත්නම් මේ පංචකාම ගුණය මත ස්වාමින් වහන්සේ නැහිමෙන් නැවතීමක් ඇති කරගත්තේ නැති වුණොත් ආධ්‍යාත්මික සතුටක් ඇති කරගන්න අපි උත්සාහවන්ත නොවුනොත් කුසලාරම්මණයක පිහිටලා ඇත්තටම අන්තිම මොහොතේ ස්වාමීන් වහන්සේ අසරණ වෙන එක වෙනවාමයි. එහෙමයි. එතකොට සාරණාංශ ඒ වගේ බුද්ධානුස්සතිය තුලින් මරණානුස්සතිය තුලින් අපිට ඇත්තටම ලොකු සරණක් පිහිටක් ජීවිතේට සසර ගමනට ලං කර ගන්න පුළුවන්. ඊළඟට දැන් මෙත්තානුස්සතිය ගත්තත් එහෙමයි. එහෙමයි සාරණාංශ. එහෙමයි සාරණාංශ දැන් පොඩි දරුවෙක් එහෙම දැන් පොඩි දරුවෝ තියෙනවා කොට්ටෙක. එතකොට ඒ කොට්ටේකේ හතර පැත්තේ තියෙනවා ලීරාමු හතරක්. එහෙමයි. ඒ ලීරාමු හතරෙන්ම දරුවට ලොකු රැකවරණයක් ලැබෙනවා. අන්න ඒ වගේ තමයි පින්නත් මේ අපේ හිතත්. අපේ හිතත් අර පොඩි දරුවෙක් වගේ බොහෝ දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, වැරදි වෙනවා පොඩි දරුවෙක් ගති වගේ. මේකට හතර පැත්තෙන් දෙන රැකවරණය තමයි චතුරාර්යකා භාවනා කියන්නේ. නේසන් දැන් ඔය කෙලස් එන්න පුළුවන් පැතිනේ නේසන්. එහෙමයි දැන් අසද්ධාව කියන ක්ලේශයෙන් හානි වෙනකොට ශ්‍රද්ධාව උපදින බුද්ධානුස්සතිය. නිත්‍ය හැඟීම් වලින් කරදර එනකොට අනිත්‍ය සංඥාව උපදින මරණ සංඥාව. ඊළඟට සායනාංශ ස්ත්‍රී හෝ පුරුෂ ශරීරය ගැන සුභ සංඥා එනකොට අසුභ සංඥාව. ඊළඟට දැන් ද්වේෂයෙන් හානි වෙනවා නම් මෛත්‍රී භාවනාව. එතකොට දැන් හිත දුකටපත් කරන්න හේතු වෙන පීඩාවටපත් කරන්න හේතු වෙන හතර පැත්තටම රැකවරණ හතරක් හදාගත්තා වගේ තමයි චතුරාර්යකා භාවනාවල හිත ඉහළට ගත්ත ශ්‍රාවකයා. ආවරණයක් ඇතුව ජීවත් වෙන කෙනෙක්. එහෙමයි සායනාංශ. එහෙමයි. එතකොට දැන් මෛත්‍රී භාවනාව වුණත් එතකොට සායනාංශ අපිට වැඩි වෙලා කතා කරන්න නැහැ. මෛත්‍රී භාවනාව ගත්තත් විශේෂයෙන් මේ වගේ කාලෙක ඇත්තටම සායනාංශ මේ වගේ කාලයක අපිට මේ ලෝකයේ තුල මේ දුක් විඳින අය ගැන කල්පනා කරලා මේ දුක් විඳින අය ගැන දැකලා බලලා අපිට ලොකු සානුකම්පිත හැඟීමක් ඇති කරගෙන මේ මුළු ලෝවම අරමුණු වෙන විදිහේ මෛත්‍රී චිත්තයක් හදාගන්න පුළුවන්. ඉතින් අපි විනතුර සිහිපත් කරන්නේ ඒක කරන්න Tamanට Tamanගේ පැත්තෙන් පුදුමාකාර නිකන් යුතුයකමක් වුණා වගේ දැනේ. එහෙනම් තමයි ඇත්තට මේක Tamanට යුතුයකමක් කර ගැනීමක්. මොකද දැන් අපි කව මහා හැඟීමක් නැති වුණත් අනේ මට වෙන මේ දුක තව කෙනෙක්ට වෙන්න එපා. රෝගය හැදෙන කෙනෙක් කියමුකෝ එයා කල්පනා කරනවා අනේ මට වුණ මේ රෝගය තව කෙනෙක්ට හැදෙන්න එපා. එතනත් මෛත්‍රියක් නේ. එහෙමයි. මේ රෝගයෙන් කාටවත් පීඩාවක් වෙන්න එපා කියලා ගැඹුරු සමාධි හැඟීමකට ගිහින් ගන්න ප්‍රයත්නය ඊටත් වඩා විශාලයි. ඒකෙන් සනස තමන්ටම රැකවරණය සකස් වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ස්වාමින් වහන්සේ මේ විනාශ වෙන්න ආසන්න විනාශ වෙනකොට බය තුනක් ඇති වෙනවා කියලා. එකක් යුද්ධ, අනිත් එක දුර්භික්ෂ, අනිත් එක තමයි රෝග. හරියට දැන් අද කාලේ රෝග වේශනයක් නැවිලා තියෙන්නේ. රෝග වේශනයේ කාලෙදී මැරෙන අය බොහෝ දෙනෙක් ගිහින් උපදිනවා කියන සුගතිය. ඇයි සුගතිය ගිහින් උපදින්න හේතුව? ඒ රෝගය හැදිලා මැරෙන අය බොහෝ දෙනෙක් හිතනවලු
මට ඇති වුණු මේ රෝගය තව කෙනෙක්ට නම් හැදෙන්න එපා කියලා අර මහා ලොකු මෛත්‍රියකුත් නෙවෙයි සානුකම්පිත අදහසක් එනකොට තව කෙනෙක්ට මේක වෙන්න එපා කියලා. එහෙමයි. ඒකෙන් Tamanට ඒ වගේ රැකවරණයක් හැදෙනවා නම් කියන පරලෝක වශයෙන් මෙලෝ වශයෙන්ුත් අපිට පරලෝක වශයෙන්ුත් ලොකු සැනසීමක් ඇති කර ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ ප්‍රබල මෛත්‍රී හැඟීමක් ඇති කරගෙන අනිත් කෙනා කෙරේ සානුකම්පිතව බලන්න පුළුවන්. එහෙමයි සාන්නාස ඒක අපිට තේරුම් ගන්න පුළුවන් දැන් විනාඩි 5ක් කෙනෙක් එක කේන්තියෙන් ඉද්දි අපේ හිතට වෙන දේ අපි දන්නවනේ. එහෙමයි. මේ විනාඩි 5ක් කේන්තියෙන් ඉද්දි අපිට කොච්චර අමාරුද? එහෙනම් විනාඩි 5ක් අපි මේ ලෝක සත්වයාට මෛත්‍රිය වැඩුවා. ඒ විනාඩි 5 තුළ අපිට සැනසෙල්ල ලැබෙනවා. අර විනාඩි 5ක් අපි කෙනෙක් එක කේන්තියෙන් ඉන්නවා කියන්නේ ආයේ ඒකේ දුක කියන්න ඕනේ නැහැ නේ සාන්නාස. පිච්චෙනවා, රත් වෙනවා, පුපුරු ගහනවනේ. ඒතකොට විනාඩි 5ක් නිදහස් මානසිකත්වයකින් මේ ලෝකයට ඒ කියන්නේ පින්නත් නිදා ගන්න යන වෙලාවට හරි කරන්නම බැරි නම් නිදා ගන්න යන වෙලාවට හරි ඇඳේ පරයන්ක බැඳගෙන විනාඩි 10ක් Tamanට තමන්ගේ පවුලේ අයට, ගමේ අයට, රටේ අයට, නගරේ අයට, ලෝකයේ අයට පොඩ්ඩක් ඔය මේ මුළු ලෝකෙම වෛර නැත්තෝ වේවා, තරහ නැත්තෝ වේවා, දුක් පීඩා නැත්තෝ වේවා මේ භයානක ව්‍යසනෙත් අරමුණු කරගෙන දුක් පීඩා නැත්තෝ වේවා, සුවපත් වූ සිත් ඇත්තෝ වේවා කියලා විනාඩි 10ක් කරලා බලන්න එදාර නිින්ද යන සැප. අර කාම වස්තුවක් දවල් දැකපු එකක් බලපු එකක් හරි හෙට අහන්න තියෙන එකක් ගැන හරි ආදරය කරන කෙනෙක් ගැන හරි අර මේ මත් වෙලා වගේ කල්පනා කර කර ඉඳලා අසිහියෙන් යන නිින්ද තුල ඇති වෙන බය තැති ගැනීම ලොමු දැහැ ගැනීම අර වගේ විනාඩි 10ක විතර මෛත්‍රී භාවනාවක් එක දිගට පුරුදු පුහුණු කරපු කෙනෙක් අත්දකින්නේ නැහැ. එහෙමයි සාම. ඒක අපි කියනවා දවස් 2ක් කරලා බලන්න. නිදා ගන්න කලින් විනාඩි 10ක් මෛත්‍රී භාවනා කරන්ඩ එදාට යන නිින්ද වෙනස්. ඉතින් ඒ වගේ සායනාංශ අසුභ භාවනාවත් එහෙමයි. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ වෙසක් පුර 15ක මහ පොහොය මුල් කරගෙන මේ සිදු කරන උතුම් දහම් සාකච්ඡාවට පින්වත්නි සම්බන්ධ වෙලා අපිට ඉතාම වැදගත් කරුණු කාරණා රාශියක් විශේෂයෙන් මේ වසංගත තත්ත්වෙදි පවා අපට ආරක්ෂාවක් ඇති කරගන්නේ කොහොමද කියලා ධර්මානුකූලව විවිධ උපමා ආශ්‍රයෙන් අපිට දහම් කරුණු පහදලා දුන්න අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කොළොන්නාව අබේසිංහරාම වාසී රාජකීය පඬිතු ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් මේ උතුම් පුර 15ක දවසේ මේ ලෝක සත්‍යයට සිදු කළ මේ මහානීය පුණ්‍ය කර්මය අනුභවයෙන් ඔබ වහන්සේගේ ජීවිතයට සියලු යහපත වේවා උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමටම මේ කුසලය පාරමී ධර්මයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි හැම දිනාටම නැවත නැවත සිහිපත් කරන්නේ තමන්ගේ ජීවිතයට, තමන්ගේ හිතට, අනිත් තමන්ගේ ජීවිත වලට සමීපයට සහ ඒ අයගේ හිතවලට සහ ලෝක සත්‍යයට පවා යහපත කරන්න කැමති නම්, කොරෝනා ව්‍යසනයෙන් ඉක්මනින්ම ගැලවෙන්න කැමති නම් ඒ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල තුළ කටයුතු කරන ගමන් මේ බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති ආදී ඉහළ සමාධි මට්ටම් වලට අපේ ජීවිතය අරගෙන යන මානසිකාර ආසේවිතෝ භාවිතෝ බහුලීකృతෝ කියන ධර්මතාවය තුල පිහිටමින් නැවත නැවත මානසිකාර කරලා තමන්ගේ ජීවිතේට විශාල ආලෝකයක් ඇති කරගන්න කියලා උතුම් පුර 15ක මහ පොහොය දවසේ සිහිපත් කරමින් අපේ පින්තුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ වගේම ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් දහම් කතිකාවත මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.